ඉස්සෙල්ලාම ඔයාලට මම ප්‍රශ්න තුනක් නෙමෙයි ප්‍රශ්න පත්‍ර තුනක් පොඩි අභ්‍යාස 16 11 සහ අභ්‍යාසය කියලා ප්‍රශ්න ඔයාලට ලියන්න තුනක් හම්බුණාද? ප්‍රශ්න පත්‍ර වගේ තුනක් හම්බුණාද කියන්න මට. එකක් තමයි අර පාරිභෝගිකයෝ විසින් දිනකදී ඇපල් පරිභෝජනය කිරීම පිළිබඳ ප්‍රශ්නය තියෙනවද? සහ ආන්තික උපයෝගීතාව පිළිබඳ විමර්ශන අභ්‍යාසයක් කියන එක. ඒකේ ප්‍රශ්නයක් මම අද කරනවා ඒකයි අහන්නේ. ඒ ටික තියද කියලා කියන්න. ඔයාලා ඒ ටික අරන් තියනවද? ප්‍රශ්න තුනක් මන් දුන්නා. අර COVID-19 වසංගතය ගැන කාලීන ප්‍රශ්න 6කුත් දුන්නා. ඒ ටික ඔක්කොම හම්බුණාද? ඒකට ඔව්ද නැද්ද කියන්නේ? ඔව් නේ. හරි. ඒකත් අපි වෙලා තියෙන හැටියට එකක්වත් කතා කරන්න බලමු. ඒත් එක්කම උදේ මේ ඔක්කොම ඔයාලා ලියන්න දැන්. දැන් විභාගෙ කිට්ටුයිනේ. ඒකින්ද විශේෂයෙන් මේ අර කාලීන ප්‍රශ්න 6ක් මන් දීලා තියෙන්නේ COVID-19 වසංගතය සියලු රටවලට බලපෑම් එල්ල කළේ කියලා. ඒකේ ප්‍රශ්න 6ම ලියන්න ඔයාලට කාලීන ප්‍රශ්න ගොඩක් එන හින්දා පස්වෙනි ප්‍රශ්නෙට ඒ ටික වැදගත් වෙයි. ඒකින්ද ලියන්න අපි මේ අර ආන්තික උපයෝගීතාවය පිළිබඳ විමර්ශන අභ්‍යාසය 6 වෙනි ගානක් තියෙන්නේ. ඒක අපි අන්තිමට කරන්න බලමු. වෙලාව තියෙන හැටියට ඒ ටිකත් අපි කරමු අද. හරි. ගිය සතියේ පාඩම ටිකක් තේරෙනවා අඩු වෙන්න ඇති. හේතුව මං එදා ටිකක් අර අසනීප තත්ත්වෙන් හිටපින්දා බැරි ගාති වගේ තමයි කරේ. තාමත් ඒක තියෙනවා. ඒනට අද ටිකක් එදාට තරම් බැරි නෑ. හරි. ඒකින්ද අද අපි කරගෙන අද නිෂ්පාදන න්‍යාය ගැටලුවක් නෑනේ නේ. කාට හරි ගැටලුවක් තියෙනවා එදා කරපු එකේ නිෂ්පාදන න්‍යාය ගැන කරපු පාඩමේ? නෑනේ නේද? ඔව්ද නැද්ද කියන්නේ නෑනේ කවුරුවක් කමන්නේ. ගැටලුවක් නැතුව ඇති කියලා අපි අද කරමු පිරිවැය න්‍යාය. අපි විද්‍යාවේ ඉන පිරිවැය න්‍යාය කියන්නේ. එදා ටියුට් එකේ ඉතුරු ටික හරි. පිරිවැය න්‍යායෙන් අපි මේ පාඩම ඉවරයි. ලබන සතිය අපිට වෙන පාඩමක් තියෙන්නේ. තව සති 3කින් සූක්ෂම ආර්ථික විද්‍යාව ඉවර කරන්න පුළුවන්. මේ ටර්ම් එක ඉවර වෙනකම්ම ආර්ථික විද්‍යාව දිගටම මම කරන්නේ. අනිත් සර් එන්නේ නැහැ. ඒක නිසා ගැටලුවක් නැහැ. මම ඔක්කොම ටික මමයි කරන්නේ. මේවා. හරි. මොකක්ද පිරිවැය කියන්නේ? ඇහුවට වැඩක් නැහැ. මම කියන්න ඕනේ නේද? මම මේ චුට්ටක් ඇහුවේ තාම කට්ටිය අඩුයි. ඒකයි. ඇහුවේ පේන ප්‍රසන්ටේෂන් එක ඔක්කොම හම් වෙලා නේ තියෙන්නේ පුතේ. ඒක මම දාන්නේ නැහැ. ඔයාලා ළඟ තියාගන්න ඒක print out එකක් අරන් හරි කොහොම හරි ඔයාලා ගාව තියෙන හින්දා මම ප්‍රසන්ටේෂන් එක දාන්නේ නැහැ. මේකෙමයි ටිකටම කරගෙන යන්නේ. හරි. හරි. මම කතා කරේ පිරිවැය න්‍යාය ගැන. එතකොට පිරිවැය කියන්නේ මොකක්ද? මොනවා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී අපිට දරන්න වෙන වියදම තමයි පිරිවැය කියන එක කෙටියෙන්ම කියන්නේ. දැන් ඔයාලා ධනකාධිකරණයක් ඉගෙන ගන්නවා. නිෂ්පාදනයේදී පිරිවැය කියන එකයි ආර්ථික විද්‍යාවේදී පිරිවැය කියන එකයි දෙකක්. නිෂ්පාදන පිරිවැයයි ආර්ථික විද්‍යාව පිරිවැයයි. මොකද්ද මේ දෙකේ වෙනස? කාට හරි කියන්න පුළුවන්. කියන්නේ කියලා යනවනේ අපි හිතමු ඔන්න තියෙනවා මේ තියෙන්නේ තේ කඩේ. තේයි කෑමයි මේකේ දෙන්නේ. හරි. තේ කෑම දෙනවා. මෙතන තියෙනවා කිචන් එකක්. මේ කඩේ කිචන් එකකුත් තියෙන්නේ බෑ. මේ පුටු තියෙනවා. මම ඉතින් නිින්ද යන හින්දා පුටු ටිකකුත් අඳින්නම්. හරි. පුටු තියෙනවා. දැන් මේ තේ කඩේ යන වියදම නිෂ්පාදකයෙක් ගණනය කරන්නේ කොහොමද? පුටු වලට යනවා අපි හිතමු 2500. කිචන් එකේ කුස්සියේ බඩු වලට ඔක්කොටම යනවා කුස්සියේ බඩු වලට යනවා අපි හිතමු 30000.
එතකොට මේක 25000 නම් 1,25,000යි. තමයි නිෂ්පාදකයේ ගණනය කරොත් මේ තේ කඩේට යන වියදම හැටියට මේ දෙවගේ විතරයි තියෙන්නේ. තවත් තියෙන්න පුළුවන් අර කැෂියර් කූඩුව ඔය ඔක්කොම තියෙන්න පුළුවන්. මම නිකන් දාලා අදහසකට ගත්තේ. මේ දෙක විතරක් ගත්තොත් මේ ටික තමයි නිෂ්පාදකයාගේ නම් පිරිවැය. මේකට අපි කියනවා ඍජු පිරිවැය කියලා. තවත් විදියකින් කියනවා මොනවද? ප්‍රත්‍යක්ෂ වෙච්ච පිරිවැය, දෘශ්‍යමාන පිරිවැය, ප්‍රකාශිත පිරිවැය. අන්දීප ඩියුට් එකේ ඒ කියන විවිධ නම් වලින් හඳුන්වනවා. මේ තමයි නිෂ්පාදකයා පිරිවැය හඳුන්වන විදිය. ඇත්තටම වැය වෙලා තියෙන ටික තමයි නිෂ්පාදකයා පිරිවැය හැටියට හඳුනගන්නේ. ඔයාලා accounting කරනකොට ඒක ගණනය කරා. ආර්ථික විද්‍යාවේදී ඔය පිරිවැය ඔය විදිහට නෙමෙයි අර්ථ දක්වන්නේ. දැන් මීට අමතරව වෙන් කරනු පිරිවැයකුත් ඒක ඔයාලා දන්නවා ආවස්තික පිරිවැය කියලා. වෙන් කරනු පිරිවැයක්, එහෙම නැත්නම් ඡායා පිරිවැයක්, එහෙම නැත්නම් වක්‍ර පිරිවැයක්, ගම්ම්‍ය පිරිවැයක්, ඔය විවිධ නම් වලින් කියනවා. ඒ මොන නමින් කිව්වත් මේ ඍජු පිරිවැයට අමතරව වක්‍ර පිරිවැයකුත් එකතු කරනවා ආර්ථික විද්‍යාවේ පිරිවැය හැඳින්වීම. එහෙනම් නිෂ්පාදකයාගේ පිරිවැය හඳුන්වනකොට එයා හඳුන්වන්නේ මොන පිරිවැයද? ඍජු පිරිවැය විතරයි. ඍජු පිරිවැය. අපි මේ ගණනය කරේ ඍජු පිරිවැය. ඇත්තටම ගිය පිරිවැය. ආර්ථික විද්‍යාවේදී තව පිරිවැයක් තියෙනවා. දැන් මේ ගොඩනැගිල්ල අදලා මෙයා මේ ආපන ශාලාව පවත්වාගෙන යනකොට මෙයාට ගිය වියදම මේ. හැබැයි මේ ගොඩනැගිල්ල නෙමෙයි මේ භූමියේ මොකක්ද තව කරන්න පුළුවන් මෙයාට? මේ කඩේ කෙරුවේ නැත්තම් එයා මේකේ වගා කරනවා. අපි හිතමු වගා කරනවා මේ කඩේ තිබ්බේ නැත්තම්. තව ගොඩාක් ගයක් තියෙනවා. තව මොනවද කරන්න පුළුවන්? පුලියට දෙනවා. ගඩොල් කපනවා. ඔය විවිධ ඒවා කරන්න පුළුවන්. හරිද? හැබැයි මේ කඩේ කරේ නැත්තම් අපි හිතමු ඊළඟට එයා කරන්න හිතාන ඉන්නේ කඩේ කරේ නැත්තම් හොඳම දේ එයාට කරන්න තියෙන වගා කිරීම. දැන් වගා කරොත් මෙයාට ආදායම හැටියට හම්බ වෙනවා අපි හිතමු 50000. 50000ක් හම්බ වෙනවා වගා කරා නම් මේ කඩේ දාන්න නැතුව. දැන් මේ කඩේ දාපු නිසා මේ රුපියල් 50000 යාට අහිමි වුණා. අනිත් ඒවාගේ වටිනාකම ඊට වඩා අඩුයි. මේ ආවස්තික පිරිවැය කියන්නේ වෙනත් විදිහකට ඔයාලා දන්නවා ඒක දැන්. හොඳම අවස්ථාව එහෙනම් මේ 50000. එතකොට එහෙනම් ඒ අහිමි වෙච්චි කඩේ දාපු නිසා වගා කිරීමෙන් අහිමි කරගත්ත රුපියල් 50000ක් මෙන්න මේ පිරිවැයට එකතු කරනවා ආර්ථික විද්‍යාවෙන්. ඒක අපි කියන්නේ වක්‍ර පිරිවැය. දැන් එහෙනම් ආර්ථික විද්‍යාවේදී නම් මේ කඩේට ගිය පිරිවැය වෙන්නේ 1,75,000. මේක නිෂ්පාදකයාගේ පිරිවැය, මේක ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාඥයාගේ පිරිවැය. එහෙනම් නිෂ්පාදකයාගේ පිරිවැය කියන්නේ ඍජු පිරිවැය, ආර්ථික විද්‍යාඥයාගේ පිරිවැය කියලා කියන්නේ මොකද්ද? ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. පැහැදිලිද ඒක? පැහැදිලිද කියන්න පුතේ කාට හරි? කාට හරි කවුරු හරි කියන්න පැහැදිලිද මේ කතාව? ආර්ථික විද්‍යාවේදී පිරිවැයයි නිෂ්පාදනයේදී පිරිවැයයි දෙවිදිහක්. ආර්ථික විද්‍යාඥයාගේ තියෙන ගෙවුණු පිරිවැය සහ ඍජු පිරිවැය කියන ගෙවුණු පිරිවැය සහ ගම්ම්‍ය පිරිවැය කියන දෙකේම එකතුවක්. නිෂ්පාදකයාගේ තියෙන ඍජු පිරිවැය විතරයි. ඒක පැහැදිලිද? කියන්න පුතේ කවුරු හරි පැහැදිලිද කියලා? මම පැහැදිලි නැත්තම් යන්න බෑ ඉස්සරහට. තේරුණාද ඒක? ඇහැරලා ඉන්නේ කෙනෙක් කියන්න. පැහැදිලිද ඒක? ඔව්. පැහැදිලි. right. අපි යමු. right. හරි. thank you පැහැදිලි. ඊට පස්සේ පිරිවැය ස්විත.
මේවත් හොඳට අහගන්න ඕනේ. හරිද? පිරිවැය සිත. පේන්නේ නැද්ද මේ පෑන පේන්නේ නැහැ. ඔයාලා මෙතනින් අප්පෑනක් කරන් පේන්නේ නැතුවම බෑනේ නේද? ඔයාලගේ ටියුට් එකේ තියෙන අර ටියුට් එකට වඩා ලොකු දෙයක් මම කරනවානේ. පිරිවැය සිත. මම හැම පාඩමේදීම සිත ගැන කරා. දැන් පිරිවැය සිතක් අහගන්න. පිරිවැය සිතය ව්‍යුත්පන්න කරන ලද සිතයක්. ව්‍යුත්පන්න කරන ලද සිතයක් තමයි පිරිවැය සිතය. මම එක තැනකදී කිව්වා ඔයාලට නිෂ්පාදන සාධක සඳහා පවතින්නේ ව්‍යුත්පන්න ඉල්ලුමක් කියලා. කාට හරි කියන්න පුළුවන්ද වචන දෙකකින් තුනකින් මොකද්ද ව්‍යුත්පන්න ඉල්ලුමක් කියන්නේ? මේකට අදාළ නැහැ මම පහුගිය එකක් මතකද කියලා බලන්න. නිෂ්පාදන සාධක සඳහා පවතින්නේ ව්‍යුත්පන්න ඉල්ලුමක් මං කියලා කිව්වා. සෙරෙප්පු කතාවක් කරන් තමයි මං කිව්වේ. කාට හරි කියන්න පුළුවන්ද නිකන් මොකද්ද ව්‍යුත්පන්න ඉල්ලුමක් කියලා කියන්නේ? එතකොට මේක තව පැහැදිලි වෙනවා. මොකද්ද ව්‍යුත්පන්න ඉල්ලුමක් කියන්නේ? එක්කෙනෙක් ඔය කියන්න ගොඩක් වෙලා යනවද පුතේ ඒක? අද කට්ටිය අඩු වෙලා ගිහිල්ලා. හරි. මතකයිනේ කොහොම හරි නේද? ව්‍යුත්පන්න ඉල්ලුම කියන එක මතක ඇති කියලා හිතනවා. දැන් මෙතන ඉන්නකොට වගේ නෙමෙයි අහන්න බෑනේ. කවුරු හරි එක්කෙනෙක් කිව්වා වගේ බලමු පොඩ්ඩක්. හරි. කමක් නැහැ. දැන් ඒ වගේ පිරිවැය සිතයක් ව්‍යුත්පන්න කරන ලද සිතයක්. ඒ කියන්නේ වෙනත් සිතයකින් නිෂ්පාදනය කරලා ගත්ත වෙනස් සිතයකින් උපද්දවලා ගත්ත සිතයක් තමයි පිරිවැය සිතය. කාට හරි කියන්න පුළුවන්ද පිරිවැය සිතය ව්‍යුත්පන්න වෙනව ඇත්තේ මොන සිතයෙන්ද? ව්‍යුත්පන්න වෙනව ඇත්තේ. එහෙම නැත්නම් පිරිවැය සිතය ගොඩ නැගෙනව ඇත්තේ මොන සිතය පදනම් කරගෙන? කියන්න එතකොට තමයි ඔයාලට මේක හොඳට පාඩම් හිටින්නේ. වෙලා යනවා චුට්ටක්. ඒ වුණාට කියන්න බලන්න මොන සිතෙන්ද පිරිවැය සිතේ ගොඩ නැගෙනව ඇත්තේ? තරහින් වගේ ඉන්නේ කවුරුත් මොකවත් කියන්නේ නැහැ. වෙලා යනවා නේද? හරි. එහෙනම් පිරිවැය සිතේ ගොඩ නැගින්නේ නිෂ්පාදන සිතයි. නිෂ්පාදන සිතයි. දැන් පිරිවැය සිතේ එහෙමනම් ගොඩ නැගෙන්නේ නිෂ්පාදන සිතේ පදනම් කරගෙන. නිෂ්පාදන සිතේ කොටස් දෙකක් තිබ්බා. මොකද්ද? මොනවද තිබ්බේ? කෙටිකාලීන නිෂ්පාදන සිතය මතක නැද්ද? කෙටිකාලීන නිෂ්පාදන සිතය සහ දිගුකාලීන මම ලියවෙන්නේ නිෂ්පාදන සිතය. මම මේ පාඩම පොඩ්ඩක් මේ මතක් කරේ අරක යන්නේ. කෙටිකාලීන නිෂ්පාදන සිතයේදී මොනවද තිබ්බේ? ඔහොම තිබිලා කෙටිකාලීන නිෂ්පාදන සිතයේදී ස්ථාවර සාධක ප්‍රමාණයක් තිබ්බා. මතකයිද? මතකයි. දිගුකාලීන නිෂ්පාදන සිතයේදී ස්ථාවර සාධක තිබ්බේ නැහැ. එහෙනම් සියලුම සාධක විචල්්‍ය සාධක. වෙනස් කරන්න පුළුවන් සාධක. හැබැයි කෙටි කාලයේදී ස්ථාවර සාධක තිබ්බා. ගොඩ නැගිලි යන්ත්‍ර සූත්‍ර වගේ ඒවා ස්ථාවරයි කියලා අපි උපකල්පනය කරා. එහෙමනම් මේ නිෂ්පාදන සිත දෙකෙන් ගොඩ නැගෙන පිරිවැය සිත දෙකක් අපි කියනවා කෙටිකාලීන පිරිවැය සිතය. මේකෙන් කෙටිකාලීන, මේකෙන් දිගුකාලීන පිරිවැය සිතය කියලා. පිරිවැය සිතත්
දෙකක් ගොඩ නැගෙනවා. පැහැදිලිද? එහෙමනම් කොහොමද නිෂ්පාදන ශ්‍රිතයකින් පිරිවැය ශ්‍රිතය ව්‍යුත්පන්න වෙන්නේ? පිරිවැය කියන්නේ ගිය වියදමක් ගැන කතා කරන එක. එහෙනම් නිෂ්පාදන ශ්‍රිතයට මම ආයෙ පැහැදිලිව ලියන්නම් උඩින්. නිෂ්පාදන ශ්‍රිතය අපි හිතමු Q මෙතන තියෙනවා ක්‍රමය මම දැන් සිංහලෙන් ලියන්න චුට්ටක්. ක්‍රමය භූමිය ව්‍යවසාය ප්‍රාග්ධනය. එතකොට එහෙමනම් නිෂ්පාදනය රඳා පවතිනවා මෙන්න මේව මත. මේ නිෂ්පාදන සාධක. එතකොට මේක මොකද්ද? මේක නිෂ්පාදන ශ්‍රිතය. නිෂ්පාදන ශ්‍රිතය. ඒක පැහැදිලිනේ. ඒක පැහැදිලි. දැන් ශ්‍රමයට ගෙවන්නේ මොකද්ද? වැටු. භූමියට බදු. ව්‍යවසායට මොකද්ද? ලාභ. ප්‍රාග්ධනයට පොලි. ඒ මොනවද? නිෂ්පාදන සාධකවල මිල. එනත නිෂ්පාදන සාධක සඳහා කරන ගෙවි. දැන් මේක නිෂ්පාදන ශ්‍රිතය. දැන් අපි හිතමු ශ්‍රමිකයෝ 5යි. එක්කෙනෙකුගේ වැටුප 250යි. භූමිය පර්චස් 10යි. පර්චස් එකක් අපි හිතමු රුපියල් 200යි කියලා. දැන් රුපියල් 200 දෙන්නේ නැහැ. නමුත් නිකන් හිතන්න. පර්චස් එකක් රුපියල් 200යි. කොහොම තියෙනවා. ඔක්කොම අපි කතා කරන්න ඕනේ නැහැ. මට පැහැදිලි වෙන්න දෙකක් ගත්තාම ඇති. දැන් බලන්න මේ තියෙන්නේ නිෂ්පාදන ශ්‍රිතය. ශ්‍රමය එකක මිනිස්සු 5යි, භූමිය පර්චස් 10යි, ව්‍යවසායකයෝ දෙන්නයි, ප්‍රාග්ධනයක් උනනම් ලක්ෂ 10යි කියලා අපි තියාගන්න පුළුවන්. පැහැදිලිද? දැන් අපි හිතමු මෙන්න මෙතන ශ්‍රමිකයෝ 5යි වැඩි කිරීම 250 ආවොත් මොකක්ද වෙන්නේ? ශ්‍රමිකයෝ 5 වැඩි කිරීම 250 ආවොත් මොකද්ද මෙතන එන්නේ? ශ්‍රමය සඳහා යන පිරිවැය කීයද? 1250යි. එහෙනම් පර්චස් 10 වැඩි කිරීම 200 ආවොත් 2000යි. මේ මොකක්ද ආවේ? භූමිය සඳහා යන පිරිවැය. එහෙමනම් දැන් මේ තියෙන්නේ පිරිවැය. එහෙනම් දැන් C සමානයි function of මේක. මොකද්ද? ඒක ආවේ කොහොමද? ශ්‍රමය කියන්නේ නිෂ්පාදන සාධකය. මේ භූමිය කියන්නේ නිෂ්පාදන සාධකය. එහෙනම් දැන් භූමියයි ශ්‍රමයයි විතරක් ගත්තොත් නිෂ්පාදන ශ්‍රිතය. ඒකට අපි අතුලත් කරනවා නිෂ්පාදන සාධක සඳහා කරන ගෙවීම. එහෙනම් නිෂ්පාදන ශ්‍රිතයට ඒ නිෂ්පාදන සාධක සඳහා කරන ගෙවීම වලින් වැඩි කරපුවාම ලැබෙන ශ්‍රිතය අපි කියනවා පිරිවැය ශ්‍රිතය. එහෙනම් අපි මොකෙන්ද ගොඩනගාගත්තේ? නිෂ්පාදන ශ්‍රිතයෙන් තමයි මේක ව්‍යුත්පන්න වුනේ. එහෙනම් කොහොමද පිරිවැය ශ්‍රිතය ව්‍යුත්පන්න වෙන්නේ? නිෂ්පාදන ශ්‍රිතයට නිෂ්පාදන සාධක සඳහා කරන ගෙවීම. එහෙම නැත්නම් ඒ වගේ මිලෙන් ගුණ කරන් පස්සේ අපිට පිරිවැය ශ්‍රිතය ගොඩනගා ගන්න පුළුවන්. දැන් නිෂ්පාදන ශ්‍රිතය තියෙනවා කෙටි කාලීන සහ දිගු කාලීන කියලා දෙකක්. කෙටි කාලීන දිගු කාලීන. මොහොත දෙකක් තිබ්බනේ. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයේදී මොකද උනේ? ශ්‍රමය විතරක් අපි අරන් මේවා ස්ථාවර කරා. අනිකුත් සාධක ස්ථාවරයි. එහෙනම් ශ්‍රමය විතරක් අරන් අනිකුත් සාධක ස්ථාවරව තිබියදී ගොඩනැගිච්ච නිෂ්පාදන ශ්‍රිතය කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය. ඒකට එහෙනම් ශ්‍රමයට කරන මිල
මිලෙන් ගුණ කරපුවාම අනිකුත් සාධක ස්ථාවරෝ තියෙද්දී අපි කියනවා ඒක කෙටි කාලීන පිරිවැය සිතය. එතකොට එහෙනම් කෙටි කාලීන පිරිවැය සිතය වෙන්නේ මේක ශ්‍රමය කියන්නේ L වැඩි කිරීම W වැඩි. අනිකුත් සාධක ස්ථාවරයි. භූමිය, ශ්‍රමය, ව්‍යවසාය, ප්‍රාග්ධනය මේවා ස්ථාවරයි. එහෙනම් කෙටි කාලීන නිෂ්පාදන සිතයට අපි සලකා බලන සාධකයේ මිල ගානින් ගුණ කරපුවාම ලැබෙන්නේ කෙටි කාලීන පිරිවැය සිතේ. එහෙනම් දිගු කාලීන නිෂ්පාදන සිතෙන් දිගු කාලීන පිරිවැය සිතේ කොහොමද ගොඩනගන්නේ? වචන දෙකයි ලියන්න ඕනේ. කොහොමද පුතේ ගොඩනගන්නේ? දිගු කාලීන නිෂ්පාදන සිතෙන් දිගු කාලීන පිරිවැය සිතේ කොහොමද ගොඩනගන්නේ? වචන දෙකකින් කියන්න. නැත්තම් බෑ ඔයාලා නිදාගනි. මම මෙහෙ ඔහෙ කරයි. කියන්න ඉතුරු කාල කරන්න මේ ඉස්සෙල්ලා. මොනවා හරි කියන්නේ කොහොමද කෙටි දිගු කාලීන නිෂ්පාදන සිතෙන් දිගු කාලීන පිරිවැය සිතේ ගොඩනගන්නේ? දැන් මේ කියලා දීපු එක පැහැදිලිද කියලා මම බලන්නත් එපා. මෙතන හිටියා නම් මට බැලිය හැකි. දැන් ඉතින් ඔයාලා මෙතන නෑනේ. ඒක හින්දා කවුරු හරි කියන්නේ කොහොමද ගොඩනගන්නේ? වැරදෙන්නේ නෑ ඔයාලට. අනිවාර්යෙන්ම කියන්න. කොහොමද ගොඩනගන්නේ? එක්කෙනෙක් කියන්නකෝ බලන්න. මම බලාගෙන ඉන්නවා. හැමදාම උත්තර දෙන කීප දෙනෙක් ඉන්නවා. හරි කෙනෙක් කියලා තියෙනවා නිෂ්පාදන සාධක වලට සාධක ඒ නිෂ්පාදන සාධක වල මිලෙන් ගුණ කරනවා. හැබැයි ඒ වෙලාවේදී ස්ථාවර සාධක නැහැ. හරිද? දැන් අවසාන වශයෙන් අපි මේ නිෂ්පාදන සාධක වල මිල ගණන් ස්ථාවරයි කිව්වෝ. අපි හිතමුකෝ මේ ශ්‍රමය ගැන විතරක්. නිෂ්පාදන සාධක මිල ගණන් ස්ථාවරයි නම් නිෂ්පාදන සාධක වල මිල ගණන් මේක වෙනස් වෙන්නේ නැත්නම් පිරිවැය වෙනස් වෙන්නේ මොනවා මතද? නිෂ්පාදන ඒකක ප්‍රමාණය මත. පිරිවැය වෙනස් වෙන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය මත. ඇයි? නිෂ්පාදනය සාධකවල මිල ගණන් ස්ථාවර නිසා. එතන නිකන් පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ කෙටි කාලීන නිෂ්පාදන සිත ගැන වක්‍ර ගැන අපි බලමු. දැන් ආර්ථික විද්‍යාවේ සහ නිෂ්පාදනයේදී පිරිවැය කතා කරන්නේ කොහොමද කියන එක පැහැදිලි. පිරිවැය සිතේ ගොඩ ව්‍යුත්පන්න වෙන්නේ කොහොමද? ඒක දිගු කාලීන කෙටි කාලීන කියන්නේ කොහොමද කියන එක පැහැදිලි. දැන් අපි බලමු ඔයාලගේ ටියුට් එකේ තියෙනවා කෙටි කාලීන පිරිවැය වක්‍ර. හරිද? කෙටි කාලීන පිරිවැය වක්‍ර. මේක ලේසි පාඩමක්. මේක ඉස්කෝලේ ඇති තරම් කරලා තියෙන්නේ. හරි ඒකින්ද චුට්ටක් අපි වේගිනුත් කරමු නොකරපු පාඩම් නෙමෙයිනේ. හරි. කට්ටිය මේ අයින් වෙන්නේ පොඩි පාඩමක් මේක. කෙටි කාලයේදී නිෂ්පාදනයේදී සාධක වර්ග කීයක් තියෙනවද? කෙටි කාලයේදී නිෂ්පාදනය කරනකොට නිෂ්පාදන සාධක වර්ග කීයක් තියෙනවද? කාටද කියන්න පුළුවන්? නිෂ්පාදන සාධක වර්ග කීයක් තියෙනවද කෙටි කාලයේදී? ඒක කියයි දැන් ටට්ටක් ගාලානේ. ඔව් ඉලක්කමක් දාන උත්තර තමයි පුතේ දෙන්න ඕනේ. නැත්නම් ඉතින් ඔයාලට වෙලා යනවා. ඔව් දෙකයි. මොනවද කියලා අහුවොත් ලියන්න වෙලා යනවා. එකක් තමයි විචල්්‍ය සාධක, අනික තමයි ස්ථාවර සාධක. හරිද? එහෙමනම් මුළු පිරිවැය total cost එක මුළු පිරිවැය මොකේද සමාන වෙන්නේ? විචල්්‍ය සාධක සඳහා දරන පිරිවැය total variable cost TVC. විචල්්‍ය සාධක සඳහා දරන පිරිවැයට එකතු කරනවා
TFC total fixed cost මුළු ස්ථාවර පිරිවැය. එහෙනම් මුළු පිරිවැය එන්නේ TFC අපි සාමාන්‍ය මුලින් ලියන්නේ මුළු ස්ථාවර පිරිවැය ධන මුළු විචල්්‍ය පිරිවැයෙන්. හරිද? එහෙනම් මුළු ස්ථාවර පිරිවැය වක්‍රය කොහොමද කියලා අපි බලමු. මුළු ස්ථාවර පිරිවැය වක්‍රය. දැන් මේක මතක වෙන්නේ. ඒක මම උඩින්ම ලියන්නම්. අමතක වෙන හින්දා ඔයාලට TC TFC ධන TVC. දැන් අපි TFC ගැන බලමු. TFC කියලා කියන්නේ මොකද්ද? මුළු ස්ථාවර පිරිවැය. ඔන්න බලන්නකෝ වක්‍රය කොහොමද එන්නේ කියලා. මේ තියෙන නිෂ්පාදන ඒකක ප්‍රමාණය, මේ තියෙන්නේ පිරිවැය. හරිද? දැන් එක භාණ්ඩයක්වත් නිෂ්පාදනය කරලා නැහැ. මේ තියෙන්නේ කර්මාන්ත ශාලාව. එක භාණ්ඩයක්වත් නිෂ්පාදනය කරලා නැහැ. මේ කර්මාන්ත ශාලාව. හැබැයි දැන් කර්මාන්ත ශාලාව හදලා. දැන් ඒකට වියදමක් ගිහිල්ලා නැද්ද? ගිහිල්ලා. එහෙනම් මේ අපි හිතමු පැන්ට්‍රි කබඩ් හදන කර්මාන්ත ශාලාවක් කියලා. මේ පැන්ට්‍රි කබඩ් එකක්වත් තාම හදලා නැහැ. හැබැයි මෙයා දැන් අර වඩු මඩුව හදලා ඒ වැඩ ටික කරලා. එතකොට ඒකට වියදමක් දරලා තියෙනවා. එහෙනම් නිෂ්පාදන ඒකක ප්‍රමාණය බිඳුවේදී පිරිවැයක් දරලා තියෙනවා. ඒක නිසා මේකේ අන්තක්ඛණ්ඩය. එහෙම නැත්නම් නිෂ්පාදනයේ බිඳුවේදී මුළු ස්ථාවර පිරිවැය කිසියම් අගයක් ගන්නවා. අපි හිතමු 200යි කියලා. ඩොලර් හරි මොනවා හරි ගමන 200යි ස්ථාවර පිරිවැය එකක්වත් හදලා නැහැ. හරිද? දැන් මේක කෙටි කාලේනේ. එහෙනම් කෙටි කාලයේදී මේ තිබිච්ච ස්ථාවර පිරිවැය මේකේ පැන්ට්‍රි කබඩ් හදන්න පටන් ගත්තා කියලා 1 2 3 4 ආදී වශයෙන් මේ බීමේ විතර මේ ගොඩනැගිල්ල තුල විතරක් හදනවා නම් මේ ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ කෙටි කාලේ. ඒකින්ද TFC වක්‍රය මෙන්න මෙහෙම තිරස් අක්ෂයට සමාන්තරව ගමන් කරනවා. හරිද? TFC එහෙනම් තිරස් අක්ෂයට සමාන්තර වක්‍රයක්. ඊට පස්සේ අපි බලමු AFC. මේ ටියුට් එකේ ඇරිපුවේ මම ඒක බැලුවේ නැතුවට ඔයාලට ඒකේ කෙටියෙන් ඇති ඒ විස්තර ටික තමයි මම මේ කියන්නේ. හරිද? හරි. දැන් AFC කියලා කියන්නේ මොකද්ද? Average fixed cost. සාමාන්‍ය ස්ථාවර පිරිවැය. මේ නොකරපු අය ඇතයි සිතා තමා මෙච්චර හිමින් කරන්නේ. කරපු අයට මේවා නිකන් පිළිගජුවක්. මොකද කොහොමද සාමාන්‍ය ස්ථාවර පිරිවැය එන්නේ? දැන් ඔයාලා විෂයන් අපි හිතමු 4ක් කරනවා. කොහොමද විෂයන් 4 සාමාන්‍ය හොයන්නේ? මේකට ගත්ත ලකුණු ටික එකතු කරනවා 80යි 90යි 70යි 50යි එකතු කරලා කොහොම මේක 4ෙන් බෙදමු. එහෙමනේ කරන්නේ. දැන් එහෙනම් සාමාන්‍ය හොයන්න මොකද කරන්න ඕන නැත්තේ? මුළු ස්ථාවර පිරිවැය බෙදන්න ඕනේ නිෂ්පාදන ඒකක ගාන. අපි හිතමු මුළු ස්ථාවර පිරිවැය තිබ්බේ 200යි. බලන්න මොකද වෙන්නේ කියලා ඒ වක්‍රයේ 200යි. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. 200 200 200. දැන් නිෂ්පාදන ප්‍රමාණය අපි හිතමු 10 20 30 40 50 ආදී වශයෙන් වැඩි කරනවා. එහෙනම් AFC හොයන්න මොකද කරන්නේ? මේක බෙදනවා TFC බෙදනවානේ X වලින් එහෙම නැත්නම් Q වලින් ප්‍රමාණය. හරිද? AFC හොයන්නේ TFC එහෙම නැත්නම් සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයන්නේ මුළු ස්ථාවර පිරිවැය බෙදනවා නිෂ්පාදන ඒකක ප්‍රමාණය. දැන් අපි මෙතන 10 20. දැන් මේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරනවා. අපි හොයලා බලමු 10න් බෙදුවොත් 20යි. 20න් බෙදුවොත් 10යි. 30න් බෙදුවොත් බිඳුව කැපුණා 3 වරක් 4 6යි. 6යි 0.6යි. මේක 40න් බෙදුවොත් 4 වරක් 5යි. මේක 50න් බෙදුවොත් 5 වරක් 4යි. මොකද වෙලා තියෙන්නේ?
නිෂ්පාදන ඒකක ප්‍රමාණය 10 20 30 40 50 ආදී වශයෙන් ඒකක ප්‍රමාණය වැඩි කරනකොට එහෙම මේක මොකද වෙලා තියෙන්නේ? මේක පල්ලෙහාට අඩු වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඇයි එක වෙනස් නොවන සාධකයක් වැඩි වෙන ඒකක ගාණයකින් බෙදපුවාම ලැබෙන උත්තරේ අඩු වෙගෙන යනවා. ඒක හින්දා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය මෙන්න මේ ආකාරයි. AFC. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය මේ ආකාරයි ගන්න. ඇයි? නිශ්චිත පිරිවැය වෙනස් නොවන පිරිවැය නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි කරනවත් සමගම ස්ථාවර පිරිවැය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒකේ තේරුම මොකක්ද? නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි කරනකොට ඒ ඒකකයක් තුල අන්තර්ගත වන ස්ථාවර පිරිවැයේ කොටස ඉතා කුඩා වෙනවා. එනවාද මේ බිල්ඩින් එකේ වටිනාකම 200 නම් එක පැන්ටි කබඩයක් හැදුවොත් මොකද වෙන්නේ? මේ ස්ථාවර පිරිවැය ඔක්කොම මේ පැන්ටි කබඩ් එකට අයිති වෙනවා. හැබැයි දෙකක් හැදුවොත් මේක දෙකට බෙදිලා 100යි එකට යන්නේ. හැබැයි 200ක් හැදුවොත් පැන්ටි කබඩ් මොකද වෙන්නේ? 1 රුපියලයි ෆික්ස් කොස්ට් එකෙන් මුළු පිරිවැයට යන්නේ. එහෙනම් ඒකක ප්‍රමාණය වැඩි වෙන්න සාමාන්‍ය ස්ථාවර පිරිවැය ක්‍රමයෙන් අඩු වෙනවා. හැබැයි එහෙම අඩු වෙලා මේක මිලියනයක් හැදුවත් මේ 200 මිලියනයෙන් බෙදුවත් කිසියම් උත්තරයක් එනවා දශම ගාන. එහෙනම් කවදාවත් AFC වක්‍රය තිරස් අක්ෂය ස්පර්ශ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ඕනෑම නිෂ්පාදනයක ප්‍රමාණයක් වැඩි කරත් ඒකට ෆික්ස් කොස්ට් එකෙන් 7ක් හරි අයිති වෙනවාමයි. එහෙම නොවෙනවා නම් තමයි තිරස් අක්ෂය ස්පර්ශ වෙන්නේ. හැබැයි එහෙම නොවෙන්නේ නැහැ. ඒක නිසා කවදාවත් ස්පර්ශ වෙන්නේ නැහැ. එළිය පැහැදිලිද පුතේ? මම එකෙන් එකට අහන්නේ ඔය පස්සේ කියන්න බෑ අරක පැහැදිලි නෑ මේක. ඒක පැහැදිලිද? කියන්න පට ගාලා. ඔව්ද නැද්ද විතරනේ කියන්න තියෙන්නේ. right. ඔක්කොම. ඔව් නෑ නම් ටක් ගාලා කියනවා. වෙන ප්‍රශ්නයක් ඇහුවොත් නම් නියෝ වගේ නේද? ඊට පස්සේ තියෙන්නේ මුළු හරි. අපි දැන් ඔය කතා කරේ ඒක මකලා ඉන්නම්කෝ. මොකන්නත් යනවා විනාඩි දෙක තුනක්. හරි. දැන් අපි කතා කරේ මේකේ මෙන්න මේ TFC ගැන. දැන් අපි කතා කරනවා TVC ගැන. TFC ගැන කතා කරා, AFC ගැන කතා කරා. දැන් කතා කරනවා TVC ගැන. මුළු විචල්්‍ය පිරිවැය ගැන. කොහොමද මුළු විචල්්‍ය පිරිවැය හැසිරෙන්නේ? මුළු විචල්්‍ය පිරිවැය කොස්ට් එක මුළු විචල්්‍ය පිරිවැය හැසිරෙන විදිහ කියන්න ඉස්සරලා ඔයාලා කාට හරි කියන්න පුළුවන්ද මුළු පළදා වක්‍රය හැසිරුනේ කොහොමද කියලා? මුළු පළදා වක්‍රය කිව්වේ TP හැසිරුනේ කොහොමද? මේ කිව්වේ එහෙම නැත්නම් x මේ TP ප්‍රමාණය මුළු පළදා වක්‍රය හැසිරුනේ කොහොමද කියන්න පුළුවන්ද කාට හරි? කවුරු හරි කියන්න පුතේ මුළු පළදා වක්‍රය කොහොමද හැසිරුනේ? එදා පාඩම. TP වක්‍රය හැසිරුනේ කොහොමද? ඒක මතක නම් මේක ටක් ගාලා කියලා දෙන්න පුළුවන්. එක්කෙනෙක් ලියන්න. එදා හොඳට ලිව්වා කට්ටිය. දැන් සතියක් යනකොට අමතක වෙන්න බෑනේ. කොරෝනා අමතක නොවී තියෙන්නේ මේ දැන් මාස ගාණක්. ඒ වගේ මේ TP වක්‍රයත් අමතක කරන්න එපා. හැම වෙලේම ඔයාලට මේ මුළු නිෂ්පාදන වක්‍රේ මේ පටිසම් දෙනවා. දැන් කොරෝනා වැඩි වුණොත් එහෙම නිෂ්පාදන වක්‍රේ පටිසම් දෙනවා. නිෂ්පාදනය අඩු වෙච්චාම ඕන් දැනේ. හරි. ඒකින්ද දැන් කියන්න මට කොහොමද TP වක්‍රයේ එදා හැසිරුනේ? එදා හැසිරුනේ කියන්නේ එදා කියලා දීපු එක මොකද? එදා හැසිරිච්ච විදිහම තමයි අද.
එදා කියන එක නෙවෙයි කොහොමද TP වක්‍රය හැසිරුණේ බලමු කාටද මතක කියලා එක්කෙනෙක් කිව්වා right නේ very good හොඳයි නේ අනේ හරි මම මේ නම් කියන්නේ හොඳයි අහගෙන ඉන්න අය හොඳයි මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා පස්සේ අඩු වෙන වේගයකින් වැඩි වෙලා උඩරින්ම වෙලා හීන වෙලා කොහොමද එදා TP එන්නේ දැන් සාමාන්‍ය විචල්්‍ය මොකද මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැඩය TP වක්‍රයේ ප්‍රතිබිම්බය වගේ එහෙම නැත්නම් ඒකේ පරස්පරය කොහොමද මුලදී අඩු වෙන වේගයකින් වැඩි වෙලා පස්සේ වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා එහෙනම් මුළු පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැඩය මුළු නිෂ්පාදන වක්‍රයේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත PVC හැදෙන්නේ එතකොට ඔකේ කියනවා PVC හැදෙන්නේ අපි හිතමු variable cost එක labor කියලා ඒක වැඩි කරනවා PL වලින් ඒ කියන්නේ මොකද්ද price එක labor වලින් PW සාමාන්‍යයෙන් අපි දාන්නේ එහෙම තමයි මේ ඇයි මේක මෙහෙම හැඩයක් ගන්න කාට හරි හිතන්න පුළුවන් මෙන්න මේක හිතා ඇයි ඒක එහෙම වෙන්නේ මේක මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙනවනේ මුළු පළදා වක්‍රය මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා පළදාව ඒ පළදාව වැඩි වෙනකොට විචල්්‍ය පිරිවැය අඩු වෙනවා ඇයි පළදාව වේගින් වැඩි වෙනකොට එක විචල්්‍ය ඒකකයකින් මේ පළදාව සඳහා යන ඒකක ප්‍රමාණය අඩුයි ඇයි පළදාව වැඩි කොට ඊට පස්සේ මේක අඩුවන වේගයකින් වැඩි වෙනකොට මේක වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා ඇයි නිෂ්පාදනය අඩු වෙන වේගයකින් වැඩි වෙන්නේ හැබැයි ඒතකොට පිරිවැයට දරන්න වෙන ප්‍රතිශතය නිෂ්පාදනයෙන් වැඩි ඒ නිසා TC වක්‍රය පස්සේ වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා හරිද හරි ඒකට ඊට පස්සේ බලමු සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය सामान्य विचल्य पिरिवැය වක්‍රය දැන් අපි කතා කරේ TVC ඊට පස්සේ AVC එහෙනම් AVC කියන්නේ එන්නේ කොහොමද හරියට ඒක කියන්න ඕනේ AVC පොඩ්ඩක් වැරදුනොත් කුණු හරපයක් කියවෙන්නේ ඒකයි එහෙනම් AVC හැදෙන්නේ TVC බෙදීම Q එහෙම නැත්නම් TP එහෙම නැත්නම් X ඕන එක නිෂ්පාදන ප්‍රමාණය කියන එක. හරිද? හරි. දැන් මේක මොන හැඩයක්ද ගන්න? ඒකට අපිට ගණිතානුකූලව ඔප්පු කරන්න පුළුවන්. මම ඊට ගණිතේනුත් මම මේක අපි ඔප්පු කරමු තව චුට්ටකින්. ඊට ඉස්සෙල්ලා මම මේකේ අන්නාඩියක් බලමු අපි ඇයි ඒක මොන හැඩයක්ද ගන්න කියලා. දැන් උඩ තියෙන්නේ මොකද්ද TVC AVC වක්‍රේ හැඩය හොයන්න යන්න හොඳ මතක තියාගන්න ඕනේ හරිද TVC කොහොමද ගමන් කරන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා අන්තිමට ගමන් ඉලක්කම් ටිකක් ගන්න සමහර විට සුළු වෙනකොට වෙනස් වෙන්නත් පුළුවන් කමක් නැහැ බලමුකෝ TVC මුලදී අඩු වෙන වේගයකින් යන්නේ අපි හිතමු 5 10 12 5 10 20 ඊට පස්සේ අපි බලමු දැන් ඊට පස්සේ මොකද TVC වැඩි වෙන වේගයකින් යන්නේ 100 500 1000 ඔය ආදී වශයෙන් දැන් TP කොහොමද total product එක කොහොමද යන්නේ කොහොමද යන්නේ ඉස්සෙල්ලා වැඩි වෙන වේගයකින් අපි හිතමු 5 100 500 ඊට පස්සේ අඩු වෙන වේගයකින් යනවා 600යි 650යි 660යි පැහැදිලිද කියන එක ඇයි මේක අපි හොයන්න යන්නේ
AVC වක්‍රයේ හැඩය කොහොමද කියලා බලන්න යන්නේ. AVC කියන්නේ මොකද්ද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන්නේ TVC. මුළු විචල්්‍ය පිරිවැය බෙදනවා නිෂ්පාදන ඒකක ප්‍රමාණයෙන් එහෙම නැත්නම් total product එකකින්. ඒකින්ද දැන් අපි මේ දෙක මෙහෙම වෙනවා කියලා මේ න්‍යායට අනුව එහෙම වෙනවා කියලා හිතුව. මොකද පළවෙනි එක TVC මෙහෙම හැසිරෙන්නේ. TP එක හැසිරෙන්නේ මෙහෙම. මෙතන වැඩි වේගෙන් ඊට පස්සේ අඩු වේගෙන්. ඒ විදිහට තමයි මම මේ ඉලක්කම් ලියුවේ. දැන් එහෙමනම් දැන් අපි බලමු මෙතන මොකද්ද? මේව නම් මට හිතින් බෙදන්න බලමු අපි බෙදන්න නේ. AVC. ඒ කියන්නේ TVC බෙදීම TP නේ. දැන් මේක බෙදපුවාම 1යි. මේක බෙදපුවාම මේකට මේක කැපුණා 10න් 1යි. 0.1යි. ඊට පස්සේ මෙතන මේකට මේක කැපුණා දෙවරක් 25යි 1යි. බිඳුවයි ආයත නැහැ 100ටත් නැහැ 104යි. ඊට පස්සේ මේකට මේක කැපුණා 6න් 1යි. බිඳුවයි 10ට 6 වරක් 1යි. ඊට පස්සේ මේකට මේක කැපුණා 50 බෙදීම 65. මෙතන ඊට වැඩි ගාණක් එනවා. මේකට ගියන් පස්සේ ඒක දාන ගාණක්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ 1 ඊට පස්සේ මේක අඩු වෙලා මේ 0.4 දක්වා. 1.1 බිඳුවයි 0.4. අඩු වෙලා නේද? අඩු වෙලා. ඊට පස්සේ ආය 1 වගේ ගිහිල්ලා ධන වෙයි. වැඩි වෙලා. දැන් ඔය මොකද වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලා අඩු වෙලා පස්සේ වැඩි වෙලා. එහෙනම් එතකොට පේනවා අපිට AVC වක්‍රයේ හැඩය Q හැඩයක් කියලා. පොස්ටික ප්‍රමාණය. පැහැදිලිද? ඒක උඩේ ඇයි අඩු වෙන වේගයකින් ගිහිල්ලා වැඩි වෙන වේගයකින් යන එකක් බෙදුවේ අපි මොකෙන්ද? වැඩි වෙන වේගයකින් ගිහිල්ලා අඩු වෙන වේගයකින් යන එක. හරිද? ඉස්සෙල්ලා වැඩි වෙන වේගයකින් යන එකක් නෙමෙයි අඩු වෙන වේගයකින් යන එකක් වැඩි වෙන වේගයකින් යන එකකින් බෙදපුවම ලැබෙන උත්තරේ අඩු වේගන යන. පැහැදිලිද ඒක? මොකද්ද? TVC කියලා කියන්නේ ඉස්සෙල්ලා අඩු වේගයකින් යන්නේ මේ. එහෙනම් ඒක මේ වැඩි වේගයකින් යන එකකින් බෙදපුවම එන උත්තරේ අඩු වේගන යන. ඒක හරි. ඊට පස්සේ වැඩි වේගයකින් යන එකක් අඩු වේගයකින් යන එකකින් බෙදපුවම මේ වැඩි වේගයකින් යන එක අඩු වේගයකින් යන එකකින් බෙදෙනවා. ලැබෙන උත්තරේ ඉහළ යන. හරිද? එහෙනම් ABC වක්‍රයේ හැඩේ U හැඩය. දැන් මොකද්ද මේකට හේතුව? මේ යට තියෙන TP වල TP යගෙන් බෙදෙන හින්දා තමයි මෙහෙම වෙන්නේ. එහෙමනම් මේ TP මෙහෙම හැසිරෙන්නේ. TP වල මේ කියන හැසිරීම මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අඩු වෙන වේගයකින් වැඩි වෙලා උඩරිම වෙලා අඩු වෙන කියන මේ හැසිරීමට හේතුව මොකක්ද? මේ TP වල මේ හැසිරීමට හේතුව මොකක්ද? කියන්න බලන්න මොකක්ද හේතුව කියලා. TP වල මේ හැසිරීමට හේතුව මොකක්ද? කියන්න කවුරු හරි. මොකද කට්ටිය අඩු වෙන්නේ? TP වල හැසිරීමට හේතුව ලේසි වැඩිද කියන්නේ? මුළු පළදා වක්‍රයේ මේ හැසිරීමට හේතුව මොකක්ද? කවුරු හරි කියන්න උදේ එක්කෙනෙක්. මට එක්කෙනෙක් ඇහැරලා ඉන්නවද කියලා තමයි බලා ගන්න ඕනේ. TP වක්‍රයේ මේ හැසිරීමට හේතුව මොකක්ද? එක්කෙනෙක් කියන්නේ. එදා අපි කිව්වා ඒක. එදා මම කතා කරා. ටිකක් වේගෙන් කතා කරා එදා මම කිව්වනේ. කියනවද කවුරු හරි? කවුරු හරි කමක් නැහැ කියන්න. වැරදින්න වැරදුනාට දන්නේ නැහැ නේ මම මූණ දන්නෙත් නැහැ නේ කියන්න කවුරු හරි. මොකක්ද හේතුව? yes. ඊනෝනාන්තික ඵලදා න්‍යාය. හරි. A level කරපු ළමයි ඉන්නවනේ මේ මොනවද මේ අහන්නේ මේකට පිස්සු කියලාද හිතෙන්නේ දැන්. ඕවා අපි දන්නේ නැද්ද නේද? කමක් නැහැ දැනගත්තට.
දැන් හරියට උත්තරේ දෙන්න තව සුට්ටිකින් ආයෙ මම ප්‍රශ්න අහනවා මේවා පදනම් කරගෙන. එහෙමනම් මේ විදිහේ හැසිරීමට බලපෑවේ මෙයාගේ මේ වැඩි වෙන වේගකින් ගිහිල්ලා අඩු වෙන වේගකින් ගිහිල්ලා යන මෙන්න මේ වැඩි වීමෙන් බෙදපු හින්දා තමයි මේ වගේ හැඩයක් ආවේ. එහෙමනම් මේ ABC වක්‍රයේ U හැඩයට හේතුව අවසාන වශයෙන් තීනවන ආන්තික ඵලදා න්‍යායයි. ඵලදා න්‍යායයි. එහෙනම් ABC වක්‍රයේ U හැඩයට හේතුව කෙටි කාලීනව මොකද්ද? කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ U හැඩයට හේතුව කෙටි කාලයේදී ඊනවන ආන්තික ඵලදා න්‍යාය ක්‍රියාත්මක වීම. පැහැදිලි නේද? හරි. පැහැදිලිද කියලා කියන්න බාන්නකො ඒක. ඔන්න ඒකත් හරි. ඒ කැලේ පැහැදිලිද? ඉමින්නම් වැඩි යනවා ඒ උනාට ඉතින් මට මෙතන නොකරපුවා ඉන්නවද නැද්ද දන්නේ නැහැ නේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක පැහැදිලි නේ? පැහැදිලි කියලා කියන්න. පැහැදිලි. ඔව්. හරි. very good. ඒක හරි මේවා ටියුට් එකේ ඒ විස්තර තියෙනවා බලන්න. හරිද? අපි උදේ අයින් වෙන්න එපා. මේකෙන් අපි අන්තිමට ප්‍රශ්නයක් කීපයක් කතා කරන්න හිතේ තියෙනවා. ඒක පාඩුවේ යාට. සාමාන්‍ය ඊට පස්සේ මුළු පිරිවැය. දැන් අපි කතා කරා TFC, EVC, AFC, AVC, TVC සහ TFC ඔක්කොම කතා කරා. දැන් අපි හැදුවේ TC මුළු පිරිවැය හැදෙන්නේ TFC ධන TVC වලින් කියලා. එහෙමනම් දැන් මේ දෙකම අපි දන්නවා. දැන් මේක තමයි අපි බලන්න. TC හැදෙන්නේ මේ දෙකෙන්. එහෙනම් TC වක්‍රය කොහොමද වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? total cost එක තමයි පෑන් එක එක ලියෙන්නේ නැතුව යනවා. එලින් අතර තියන්න පල්ලෙහාට බහින්න. දැන් මොකද්ද? ඔන්න TFC වක්‍රය. ඒක අපි දැන් ඉගෙන ගත්තා. ඊට පස්සේ මෙන්න TVC වක්‍රය. හරි? දැන් මේ දෙක තමයි අපි මේ යන්නේ. TFC TVC. ඒ දෙකේ එකතුව තමයි TC වක්‍රය. හරිද? ඒ දෙක එකතු කරන්නේ කොහොමද? දැන් මේ TFC වක්‍රයේ බෑවුම කොච්චරද? මේ TFC වක්‍රයේ බෑවුම මුළු ස්ථාවර පිරිවැය වක්‍රයේ බෑවුම කීයද? කියන්න බෑවුම කීයද කියලා ඉලක්කමක් අහන්නේ. බෑවුම කීයද? ඒක පුළුවන් ඕන කෙනෙකුට. TFC වක්‍රයේ බෑවුම දැන් එක ඉලක්කමක් ඔබන්න තියෙන්නේ මොකද්ද? මේ තිරස් අක්ෂයට සමාන්තරව තියෙන TFC වක්‍රයේ බෑවුම කොච්චරද? දැකයිද කාට හරි? කියන්න කීයද කියලා? පස්සේ ඕන වෙනවා. ඒකයි හොඳට ඉගෙනගෙන යන්න ඕන. මොකද්ද TFC වක්‍රයේ බෑවුම? හොඳයි. ටිකක් වෙලා යනවා නේද කියන්න. හරි කමක් නෑ. බිඳුවයි. බෑවුම බිඳුවයි. නේද? එහෙමනම් ඒකට එකතු කරනවා TVC. එතකොට එහෙමනම් TC වක්‍රේ පටන් ගන්න ඕනේ මෙතනින්. ඇයි? මේකට එකතු කරා මේක. මෙතනින් පටන් අරන් TVC වක්‍රේ හැඩයම ගන්න ඕනේ. ඇයි? TFC වක්‍රේ බෑවුම බිඳුවයි. එහෙනම් මෙයාට වඩා වෙනස් වෙන්න බෑ. එහෙනම් අපි දැන් අඳිනවා ඔන්න TC. එහෙනම් TC කොහෙන්ද පටන් ගන්නෙ? TFC ආරම්භක ස්ථානයෙන් පටන් අරන් TVC වක්‍රයේ හැඩයට තමයි ඉහළට ගමන් කරන්නේ මුලදී අඩු වෙන වේගයකින් සහ පසුව වැඩි වෙන වේගයකින්. හරිද? ඊට පස්සේ සාමාන්‍ය මුළු පිරිවැය. හරි. සාමාන්‍ය මුළු පිරිවැය. එහෙමනම් ඒ අපි කියන්නේ මේක. දැන් ඒකත් අපි බලමු. දැන් එක එකේ මුළු පිරිවැය බැලුවා සාමාන්‍ය පිරිවැය බැලුවා.
දැන් අපිට තියෙන්නේ TVC එකේ සාමාන්‍ය පිළිවෙල බලන්න. එහෙනම් TFC TP වලින් බෙදපුවාම TVC TP OX OQ ඕන එකක් ඕන එක එක පොත්වල එක එක අපුරු කියන්න පුළුවන්. බෙදීම TC බෙදීම TP QOX පාලන ප්‍රමාණය. මොනවද හැදෙන්නේ? TFC බෙදීම TP AFC. මුළු පිරිවැය, මුළු ස්ථාවර පිරිවැය, මුළු නිමැවුමෙන් බෙදපුවාම සාමාන්‍ය ස්ථාවර පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය, මුළු නිමැවුමෙන් බෙදපුවාම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ABC. ඒ වාගේ TC TP වලින් එහෙම නැත්නම් X වලින් බෙදපුවාම ACL. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය පිරිවැය. සාමාන්‍ය මුළු පිරිවැය ඇත්තටම මේක. average TC. average total costing. දැන් මේ වක්‍රයේ හැඩය කොහොම වෙයිද? ටිකට කතා කරන්නත් පුළුවන්. එච්චර කතා කරන්න ඕනේ නැහැ. අපි බලමුකෝ. වක්‍ර ටික ඇඳලා මොකද වෙන්නේ කියන්නේ? පුරත් විදින. හරි. මේ තියෙන්නේ AFC. AFC වක්‍රය. මේ තියෙන්නේ AVC වක්‍රය. ඔයාලට පේනවද? මට මේ පෑන් මට පේන්නේ නැහැ. ඔයාලට. අන්නන්න පෑන්. පේනවා මදි නේද? මොකද දැන් එක එක මම අයින් කර කර මේ ලියන්නේ. බලමු අපි ගෙන්න ගමුකෝ එමුණු. දැන් මොකද්ද මේ දෙකේ එකතුවෙන් තමයි මෙයා හැදෙන්නේ. මොකද්ද? AC. එහෙම නැත්නම් ATC වක්‍රය. කොහොම හැඩයක් ගනින්නේ? මොකක් වෙයිද? ප්‍රමාණය වැඩි කරනවත් සමග මේකේ අගය මොකද වෙන්නේ? බිඳුවට ආසන්න වෙනවා. එහෙනම් එයාගෙන් සාමාන්‍ය ස්ථාවර පිරිවැයෙන් මුළු සාමාන්‍ය පිරිවැයට වන බලපෑම ඉතාමත් අල්පයි. ඉතාමත් උඩයි. ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් AVC වල හැඩය තමයි බොහෝ විට ගන්න. හැබැයි AVC වක්‍රය පිහිටනවට වඩා පොඩ්ඩක් ඉහළින් තමයි AC වක්‍රය පිහිටන්නේ. ඇයි AVC වක්‍රයට වඩා පොඩි ප්‍රමාණයක් AFC එකතු වෙලා තියෙනවා AC තුල. අපි බලමු මේ දෙක අතර මොකක්ද තියෙන සම්බන්ධය කියලා. එහෙනම් ATC එහෙම නැත්නම් AC වක්‍රයේ හැඩයක් U හැඩයක් මෙයා ප්‍රමාණය වැඩි කරනවත් එක්ක බිඳුවට ආසන්න වෙන නිසා AC වක්‍රයේ සාමාන්‍ය පිරිවැය වක්‍රයේ හැඩයට බලපාන සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැඩය. එහෙනම් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ U හැඩයට හේතුව උනේ හීනවන ආර්ථික ඵලදා න්‍යාය. එහෙමනම් එයා මතම බොහෝ දුරට යැපිච්චි AC වක්‍රය සාමාන්‍ය පිරිවැය වක්‍රයක් U හැඩයක් ගැනීමට හේතුව අවසාන වශයෙන් හීනවන ආර්ථික ඵලදා න්‍යායමයි. පැහැදිලි නේද? පැහැදිලි මේ හිමින් යාම වැඩි දෝ මන්දා. හරි? එතකොට එහෙමනම් ඔතනම මම කියන්නම් අර ඇයි උඩින් පිහිටන්නේ කියලා. මේ බලන්නකෝ කියපු කතාව මායි තව විදිහකට AC සහ AVC අතර තියෙන සම්බන්ධය. මේ තියෙන්නේ AVC. ඔය ෆ්‍රී හෑන්ඩ් අඳින්න පුරුදු වෙන්න පුතේ. ඊට පස්සේ මේ AC සහ AVC අතර තියෙන සම්බන්ධය අඳින්න. හරිද? ඔන්න AC. මම වෙන පෑනකින් අඳින්නම්. පේන්නේ නැහැ නේද ඔයාලට? මේ කියපු එකම මම කිව්වා බලමු මොකද වෙන්නේ කියලා ඒකමයි වෙන්නේ. අද මොකෝ හරි බෝඩ් එකට එම්මෙනවා මදි වගේ නේද ඔයාලා කැමරාව. අමක් නැහැ. අලුම සම්පත් වලින් කොහොම හරි කරන්න නැත්නම් මෙතන ඇඳුම් පේනවා නේ රයිට්. එහෙමනම්
මේ TC මේ බලන්න ඔන්න AVC මේ AC ගැරන්ටි ගියා වගේ. ඔව්. එකපාර ඇඳි නැත්තම් බෑ. හරිද? මොකද්ද මේ දෙක අතර තියෙන සම්බන්ධය? මම අර කිව්වා වගේ AVC ට වඩා ඉහළින් තමයි AC පිහිටන්නේ. හේතුව ඇයි? AC තුල AVC ට අමතරව මම එහෙම කිව්ව තේරුණාද දන්නේ නැහැ. AC AVC ට වඩා ඉහළින් පිහිටන්නේ. හේතුව ඇයි? AC තුල AVC ට අමතරව AFC පොඩ්ඩක් තියෙනවා. ඒකයි හේතුව. ඒක පැහැදිලිද? ඒ නිසා අනිත් එක තමයි මේ දෙන්න පහළ බහින අවස්ථාවේදී දෙන්න අතර වෙනස වැඩි වෙගෙන තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ දෙන්නම වැඩි වෙනකොට දෙන්න අතර වෙනස අඩු වෙගෙන ගමන් කරනවා. සහ AVC අවම වෙන ලක්ෂයට වඩා වැඩි ලක්ෂයකදී තමයි AC වක්‍රය අවම වෙන්නේ. හේතුව තමයි AVC අමතරව AC තුල AFC පවතින නිසා. හරිද? මම ඉස්සෙල්ලා රූප සටහනේ කියපු කාරණාව වඩා තහවුරු වෙන්න තමයි මම ඔය ඒක කිව්වේ. ඒකත් පැහැදිලි නේද? right. අපි දැන් ගොඩක් පිළිවෙය කෙටි කාලිනවට ගොඩක් කරලා ඉවරයි. දැන් ATC නැත්නම් AC AFC AVC කරා. මම දැන් එහෙම අකුරු වලින් කිව්වොත් ඔයාලට මතක් වෙනවනේ මොනවද මේ කියන්නේ කියලා නේද? right. ඒ ටික අපි ඔන්න කරා. දැන් තව ආන්තික සංකල්පයක් අපි කරන්න යන්නේ කෙටි කාලේ. මොකද්ද? ආන්තික පිරිවැය මාර්ජිනල් කොස්ට් කියන එක. ආන්තික පිරිවැය. දැන් මම පළවෙනි දවසේ කිව්වා මේ ආන්තික සංකල්ප ගොඩක් අපි ඉගෙන ගන්නවා. එතකොට ඔයාලට ආන්තික උපයෝගීතාවය ඊනෝන ආන්තික ඵලදාව ඊට පස්සේ ඊනෝන ආන්තික ආදේශන අනුපාතිකය ආන්තික ශිල්පීය ආදේශන අනුපාතිකය එහෙම ගොඩක් අපි ඉගෙන ගත්තානේ. මේ එක එක සංකල්පය පැහැදිලිව වෙන වෙනම මතක තියෙන්න ඕන. ඔයාලා පහුගිය පේපර් එකම බැලුවා නම් මේ කෙලින්ම අහලා නැතත් මේ සංකල්පය මොනවද කියන්නේ ඒක දන්නවද කියන එක බලලා තියෙනවා බොහෝ තැන්වල. පැහැදිලිද? ඒකින්ද ඒක මතක තියාගන්න ඕනේ ආන්තික පිරිවැය ගන්න. ආන්තික පිරිවැය කියන්නේ මොකද්ද? ආන්තික නිෂ්පාදනය කිව්වේ මොකද්ද? හරි? ආන්තික පිරිවැය කියන්නේ අමතර ඒකකයක් නිෂ්පාදනයට එකතු කරපුවාම. ඒ කියන්නේ Q10ක් හදලා තියෙනවා. ඒ වෙලාවේදී මේ Q10 වෙනි එක. එහෙම නැත්නම් අපි ගණමුකෝ අර ඉස්සෙල්ලා අද පැන්ට්‍රි කබඩ් උදාහරණ පැන්ට්‍රි කබඩ් 11ක් 10ක් හදලා තියෙනවා. මේ 10 ගිය වියදම අපි හිතමු 30000යි. ලක්ෂය. දැන් 11 වෙනි එක හදනවා. දැන් මේ 11ටම ගිය වියදම 1,15,000යි. එහෙනම් පුතේ මේ තියෙන්නේ TP එක මේ තියෙන්නේ TC එක. හරිද? මට කියන්න 11 වෙනි ඒකකේ ආන්තික පිරිවැය කීයද කියලා. එතකොට ඔයාලා ආන්තික පිරිවැය කියන එක දැනගෙන ඉවරයි නිකම්. මොකද්ද 11 වෙනි ඒකකේ ආන්තික පිරිවැය? ආන්තික පිරිවැය කියන එකේ තේරුම අමතර ඒකකයක් නිෂ්පාදනය කිරීමට අලුතෙන් වැය වෙච්චි වියදම කොච්චරද කියන එක. එහෙමනම් දැන් මේකේ 11 වෙනි ඒකකේ ආන්තික පිරිවැය කොච්චරද? ඒවා කියනවා ඉලක්කන්නේ. ඕ කොච්චරයිද ආන්තික පිරිවැය? 11 වෙනි ඒකකේ ආන්තික පිරිවැය කොච්චරද? කියන්නේ දොයිද? දොයි නෑනේ. කුඩම් කාලේ හැරවාගෙන ඉන්න ඉපේ. එක්කෙනෙක් දොයියාද කොයි? නෑ. දොයි නැති අයත් ඉන්නවා. එකට එන්නේ. හරි. නියමයි. එක්කෙනෙක් අයින් වුණා. අයින් උනේ ඇයි දන්නේ නෑ.
ගොඩ් ඔක්කොමලා ගුඩ් 22ම ගොඩනගයි ඔක්කොමලා කියනවා එහෙමයි හැබැයි දිගටම ඔහොම ඉන්න ඕනේ දැන් සාර්වාර්ථ විද්‍යාවේ උත්තර දෙන්න මේකේ ඉතින් උත්තර දෙන්නේ නවත්තන්නේ ඔයාලා right දැන් 11 වෙනි ඒකකය හොයපුවාම වැඩි එකතු වෙලා තියෙන්නේ 15000 ඒක හරි ඒකට තමයි අපි කියන්නේ මාජිනල් කොස්ට් කියලා ආන්තික පිරිවැය ඒක හෙව්වේ කොහොමද මුළු පිරිවැයේ වෙනස ඩෙල්ටා EC බෙදනවා මුළු පළදාව එහෙම නැත්නම් ප්‍රමාණයේ වෙනස ඩෙල්ටා TP එහෙම නැත්නම් ඩෙල්ටා Q එහෙම නැත්නම් ඩෙල්ටා H ඔය ඕන එකක් මොකක් හරි අතර තියෙන පුළුවන් ප්‍රමාණයේ වෙනස බලන්නකෝ එහෙම නෙමෙයි දාවෙන් කියලා එහෙනම් MC හෙව්වේ කොහොමද ඩෙල්ටා TC x 15000 අඩු කිරීම ලක්ෂය බෙදීම 11 රින 10 මෙතන 15000යි බෙදීම එක ඒ කියන්නේ ඒ 15000යි එහෙනම් මේක පිරිවැය ශ්‍රිතයක් නම් අපි මුළු පිරිවැය ශ්‍රිතය TC අවකලනය කරනවා Q විශේෂයි අපි ඒව ඇත්තට දැම්ම ඉගෙන ගන්න ඕනේ තව චුට්ටක් ඉස්සරහට ඉගෙන ගන්නකොට ඔයාලට මේවා අවකලනය කරලා තනි කරම මැක්ස් තියෙන්නේ මේ වගේ ආර්ථික විද්‍යාව සූක්ෂම ආර්ථික විද්‍යාව විශේෂයෙන් තනි කරම මැක්ස් තියෙන්නේ ඒ ආස කට්ටියට ඉන්න ආසාවෙන්ද තමයි මම එහෙම වචන කිව්වේ ඉතින් මේවා ආංශික අවකලනයෙන් මැක්ස් කරපුවා දන්නවා ඒ කරලා අපිට මේවා හොයන්න පුළුවන් උපරිම ලක්ෂ හොයන්න පුළුවන් තව චුට්ටක් ඉස්සරහට ඉගෙන ගන්න. දැනට එහෙනම් MC හොයන්නේ ඩෙල්ටා TC බෙදනවා ඩෙල්ටා TP වලින් එහෙම නැත්නම් ප්‍රමාණය. දැන් මේ ආන්තික පිරිවැය වක්‍රය. දැන් ආන්තික පිරිවැය කියන එක පැහැදිලිද? ආන්තික පිරිවැය කියන්නේ මොකද්ද? නිෂ්පාදනය කරන භාණ්ඩයේ අමතර එක් ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා මුළු පිරිවැයට අලුතෙන් එකතු වෙච්ච ප්‍රමාණය. එහෙම නැත්නම් අලුතෙන් එක කොටස දැන් පුටු 10ක් හදලා දිනා 11 වෙනි පුටුව හදන්න කීයක් ගියාද කියන්නේ? ඒකනේ. එහෙම මතක තියාගන්න ඕන ඔය පුටු 10ක් හදලා දිනනවා. දැන් ඒකට ලක්ෂයක් ගිහින් දිනන ඕන 11 වෙනි පුටුව හැදුවා 1,5000යි එතකොට ඔක්කොම වියදම. එහෙනම් 11 වෙනි පුටුවට ගිහින් තියෙන්නේ රුපියල් 5000. ඒක තමයි අපි ආන්තික පිරිවැය කියලා කියන්නේ. දැන් මේ ආන්තික පිරිවැය වක්‍රයේ හැඩය කොහොමද කියලා අපි බලමු. ආන්තික පිරිවැය වක්‍රයේ හැඩය. ආන්තික පිරිවැය වක්‍රයේ හැඩය. MC පේනව නේද? ලෑලි උඩ පේන්නේ නෑ නේද? ලෑලි උස් කරලාද? පොඩ්ඩක් ඉන්නවා මෙතනින් මොනවා හරි කරලා ඒක කරන්නේ පාඩම කරන්න ඉන්න අපි අනිත් දවසේ බලමු දැන් මම පල්ලෙහා නැමිලා ලියන්න ආන්තික පිරිවැය පල්ලෙහා ලියන්න ආන්තික පිරිවැය හැදෙන්නේ ආන්තික පිරිවැය හැදෙන්නේ ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා EP හරිද දැන් බලන්නකෝ ඩෙල් TP කොහොමද TC කොහොමද එහෙනම් MC කොහොමද අපි නිකන් බලමු පැහැදිලි වෙන්නේ එතකොට ඔයාලට නේද මම වේගෙන් යන්නත් ඕනේ හැබැයි තේරෙන්නත් ඕනේ දෙකම ඕනේ TP කොහොමද මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා අපි හිතමු TP හරියම නැත්නම් Q 5 100 500 1000 ඊට පස්සේ අඩු වෙන වේගකින් වැඩි වෙනවා 1100 1150 1160 මම මේවා මේ බෙද බෙදා දාන්න යන්නේ නැහැ අපි බලමු නිකන් TC කොහොමද මුලදී අඩු වෙන වේගකින් වැඩි වෙලා පස්සේ වැඩි වෙන වේගකින් වැඩි වෙනවා ඔව් 5 10 20 අපි හිතමු 100 100 දැන් මෙතන 5 50 100 200 ප්‍රතිශතයක් ඇටියට ගත්තොත් නම් වැඩි මේකටත් වඩා කාන්නේ අපිට අර හේතු විතරම ඊට පස්සේ
1500 3000 ඊට පස්සේ 6000 පැහැදිලිද මේක ඉස්සල්ලා අඩු වෙන වැඩි වෙන වේගකින් වැඩි වෙලා අඩු වෙනවා මේක වැඩි වෙන වේගකින් වැඩි වෙලා නෙවෙයි අඩු වෙන වේගකින් වැඩි වෙලා වැඩි වෙන වේගකින් දැන් මොකද වෙන්නේ මේක බෙදලා බලන්න දැන් එන්නේ MC එන්නේ මේ T delta TC බෙදීම delta TP දැන් බලන්න මේකේ වෙනස 45 බෙදීම මේකේ වෙනස 95යි ඊට පස්සේ මේකේ වෙනස 50 බෙදීම 400යි ඊට පස්සේ මේකේ වෙනස 100 බෙදීම 500යි හරි ඊට පස්සේ මේකේ වෙනස 1300 බෙදීම 30යි ඊට පස්සේ මේකේ වෙනස 1500 බෙදීම මේක පස්සේ බෙදලා බලන්න 50යි දැන් මොකක්ද පේන හැටියට පේන්නේ දැන් මේ උඩ අඩු වෙලා මේ යට වැඩි වෙලා මෙන්න මෙතෙන් එනකන් අඩු වෙනවා මොනවද අඩු වෙන්නේ MC අඩු වෙනවා MC අඩු වෙනවා මේ ලක්ෂය දක්වා ඊට පස්සේ මොකද වෙන්නේ 1300 බෙදීම 100 1500 බෙදීම 50 ඊට පස්සේ මොකද වෙන්නේ වැඩි වෙන්නේ එහෙනම් ඊට පස්සේ වැඩි වෙන්නේ මේ තමයි MC එහෙනම් MC වක්‍රයේ හැඩයක් U හැඩයක් ගන්න ඒකට හේතුව මොකද ආපහු මෙන්න මේ යට ඉන්න එක්කෙනා මේ MC හොයනකොට බෙදන එක්කෙනා හැසිරෙන්නේ කොහොමද මහා බලු තාලෙට කොහොමද ඉස්සෙල්ලා නිකන් වැඩි වෙන වේගකින් ගිහලා පස්සේ ඩන්ඩියා වගේ ගියාට පස්සේ අඩු වෙන වේගකින් කියනවා ඒකින්ද තමයි මෙයාගේ වෙනස බෙදපුවම ලැබෙන උත්තරේ පස්සේ ඉස්සෙල්ලා අඩු වෙලා පස්සේ වැඩි වෙන්නේ එහෙනම් අවසාන වශයෙන් MC වක්‍රයේ U හැඩයටත් හේතුව මේ මුළු පළදාවේ හැසිරීම මොන හැසිරීමද ඊනවනාන්තික පළදා න්‍යායට අනුව හැසිරීම පැහැදිලිද ඒක ඔයාලා යනවා එනවද ඒ කියන්නේ හිමින් කරනවා වැඩි වගේ හරි එහෙනම් ඔන්න MC වක්‍රයේ හැඩයටත් හේතුව දැන් ඔක්කොම වක්‍රවල U හැඩයට හේතුව එකම හේතුව හැබැයි ඒක දැන් ඔප්පු කරා අපි කියනකොටත් ඔයාලට පුළුවන් නම් ටක් දාලා කියලා ඔප්පු කරන්න පුළුවන් right දැන් මොනවද කියන්නේ AC AVC සහ MC අතර සම්බන්ධය දැන් දෙකක් අපි දන්නවා එකක් ඒකට ඇතුළත් කරන්න තියෙන එක ලේසි නේද AC AVC සහ MC අතර සම්බන්ධය මොකද්ද මෙන්න AC එයාට වඩා වැඩි වෙනකොට මෙහින් වැඩි වෙලා ඊට පස්සේ මේ දෙන්න අතර සම්බන්ධය ඔහොම වෙනවා AVC ඔහොම ඉන්නේ මෙයාට වඩා මෙහින් ගිහින් කොහොමද ඊට පස්සේ මේ MC දැන් සම්බන්ධය පැහැදිලිද මේ දෙන්න අතර සම්බන්ධය පැහැදිලි මොකද්ද AC සහ AVC පහළ බහිනකොට ඒ දෙන්න අතර පරතරය වැඩි වේගකින් ගිහිල්ලා AVC අවමෝහන ලක්ෂයට වඩා වැඩි තැනකදී AC වක්‍රය අවම වෙනවා ඊට පස්සේ ඒ දෙන්න වැඩි වෙනකොට ක්‍රමයෙන් ලං වේගන යනවා ඒකට හේතු තියෙනවා දැනට එහෙම මතක තියාගන්න ඊට පස්සේ AC සහ AVC පහළ බහිනකොට ඊට වඩා වැඩි වේගයකින් MC පහළ බහිනවා ඊට වඩා වැඩි වේගයකින් පහළ බහැලා මේ දෙන්න වැඩි වෙන්න පටන් ගත්තාම කවුද AC සහ AVC වැඩි වෙන්න පටන් ගත්තාම ඊට වඩා වැඩි වේගයකින් MC ඉහළ යනවා යන්නේ මේ දෙන්නගේ අවම ලක්ෂ්‍ය හරහා එතකොට එහෙනම් මේ ලක්ෂයේදී MC සමානයි AVC වෙනවා මේ ලක්ෂයේදී MC සමානයි AC වෙනවා ඒ දෙන්න කපාන යන නිසා පැහැදිලි නේද පැහැදිලි ඇතියයි කියනවා අයින් වෙන්න එපා උදේ ප්‍රශ්න කතා කරන හින්දා ඔයාලට පාඩු වෙයි මම දන්නේ නැහැ හරි අපි ඊට පස්සේ අර ගණිතමය වශයෙන් ඔප්පු කරලා තියෙනවා ඔයාලගේ කියුට් එකේ ඒක මම ඔප්පු කරන්න යන්නේ නැහැ ඒක අවශ්‍ය නැහැ බලන්න ඒක පැහැදිලිවම ඔප්පු වෙනවා මේ AC වක්‍රයේ U හැඩය සහ MC වක්‍රයේ U හැඩයට
මේ ගණිතයෙන් ඔප්පු කරලා තියෙනවා මම සාධනය කරලා. ඒක අවශ්‍ය නැහැ. ඔයාලට ඒ වක්‍ර එහෙම හැඩයක් ගන්න හේතු ටික දැන් ඉතාමත් පැහැදිලි. ඒ තුනම මම කරා. එහෙමනම් කෙටි කාලීන පිරිවැය වක්‍රවල සාරාංශය ඔච්චරයි. ඒකේ සාරාංශය හැටියට ඔයාලා ඉගෙන ගත්තා කෙටි කාලයේදී TC සමානයි TVC TFC ධන TVC. එහෙමනම් TC බෙදීම Q සමානයි TFC බෙදීම Q එහෙම නැත්නම් TP ධන TVC බෙදීම Q එහෙම නැත්නම් TP. ඒ කියලා කියන්නේ AC සමානයි AFC ධන AVC. ඊට පස්සේ MC සමානයි ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා TP එහෙම නැත්නම් ඩෙල්ටා Q කියන ඕන ඔය ටික තමයි අපි ඉගෙන ගන්න. හරිද? එතෙන් එනකම් පැහැදිලිද පුතේ? එතෙන් එනකම් හරි නේද? හරි. දිගු කාලීන එක කරන්න ඉස්සර කියන්නකෝ පැහැදිලි නේද? දිගු කාලීන එක ටිකක් අපි වේගින් කරමු. මොකද මේ අපිට ඕන. එතෙන් එනකම් පැහැදිලිද? ටටක් ගාලා කියන්න. right. හරි. පැහැදිලි නේද? වෙලාව යනවා වේගින්. ඊට පස්සේ පුතේ ඔයාලගේ ටියුට් එකේ තියෙන මූලික සංකල්ප සංඛ්‍යා ලේඛනයක් ඇසුරින් කියලා. ඒකේ මම දීලා තියෙන වගුවේ Q, TFC, TVC, TC, AFC, AVC, ATC, MC කියලා. දැන් ඔයාලා මේකේ පළවෙනි තීරු 4 විතරක් තියාගෙන ඉතුරු තීරු 4 ඔය පොත වහලා පුරවන්න. මොකද විභාගෙට වගේ වගු පුරවන්න දෙනවා. දැන් මෙතන මට වගු කොම් පුරවන්න බෑනේ. මං උත්තර දීලා තියෙන්නේ කි. හැබැයි ඒ උත්තර ටික ඔයාලා බලන්න එපා. ඔයාලා අවංක වෙලා කරන්න. කොහොමද? අර මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය, මුළු පිරිවැය දීපුවාම සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය සහ ආන්තික පිරිවැය හොයන්නේ කොහොමද වගුවකින් කියන එක මම මේකේ දීලා තියෙනවා. මම මෙතන හදන්නේ නැහැ. ඒකට ලොකු වෙලාවක් යනවනේ. ඔයාලට ඒක පුළුවන් නේද ගෙදරදී හදන්න මේ ටික වහලා? බැරි කවුරු හරි ඉන්නවනේ ඒකත් හදන්න වෙනවා. පුළුවන් නේද පුතේ ඔයාලට මේ ටික ගෙදරදී කරන්න? ඒ වගුවේ අර අන්තිම කොටස් 4 ඔයාලට පුරව ගන්න පුළුවන් නේද? මේකේ පුරවලා දීලා තියෙන්නේ. නමුත් ඒක වහලා පොලේකින් වහලා අනිත් පේලි 4ක පොතක ලියාගෙන ඔයාලා හිතලා හදන්න අර ටික. ඒ ටික පුළුවන්ද? ඔව්. බෑ කිව්වොත් ගුටි. තැපැලෙන් ගහන්නේ. මොකද තැපෑලෙන් පීනන්න පුළුවන් නම් තැපෑලෙන් ගහන්න බැරුව වෙන්නේ. හරි. එහෙනම් අපි යදුම් පළදාව නෙමෙයි අපි ඊපස්සේ යන් දිගු කාලීන නිෂ්පාදන පිරිවැයට ඒක ටිකක් චුට්ටක් වේගින් කරන්න අර ප්‍රශ්නයක් කරන්නත් මට උවමනාව තියෙන නිසා මේ අරකට වඩා චුට්ටක් වේගින් කරන්නම්. එහෙනම් දිගු කාලීන පිරිවැය වක්‍රය. දිගු කාලීන පිරිවැය වක්‍රය දිගු කාලීන පිරිවැය ගොඩ නැගින්නේ පිරිවැය සිතේ ගොඩ නැගින්නේ දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතයට මොනවද ඇතුළත් කරන්නේ? නිෂ්පාදන සාධක මිල ගණන් ඇතුළත් කරලා තමයි එන්නේ. එහෙනම් දිගු කාලයේදී දිගු කාලීන මුළු පිරිවැය ලෝන්රන් දිගු කාලීන සාමාන්‍ය පිරිවැය දිගු කාලීන ආන්තික පිරිවැය. මේ සංකල්ප තුනම අපි ඉගෙන ගන්න ඕනේ. දිගු කාලීන පිරිවැය කියලා කියන්නේ දිගු කාලය කියන්නේ මොකද්ද? ආයතනයේ පරිමාණය විශාල කරන්න පුළුවන් කාලය. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා අපි ගත්ත උදාහරණ නම් මෙතන අර කැන්ටින් එකේ පුටු ප්‍රමාණය වැඩි කරලා බිල්ඩින් එක විශාල කරලා කිචන් එකේ තියෙන ඉක්විප්මන්ට් වැඩි කරලා එහෙම කරන්න පුළුවන් කාලය තමයි දිගු කාලය කියලා කියන්නේ. එහෙනම් ප්‍රසාරණය ආයතනය ප්‍රසාරණය වන කාලය තමයි දිගු කාලය කියලා කියන්නේ. එවැනි එකකදී අපි මේ දිගු කාලීන පිරිවැය කොහොමද හැසිරෙන්නේ කියලා තමයි මේ බලන්න යන්නේ. පරිමාණානුකූල ඵල. එහෙනම් මේ වාගේදී දිගු කාලීන පිරිවැය වක්‍රය හැසිරීමට හේතු වෙන්නේ පරිමාණානුකූල පිරිමැසුම් සහ නොපරිමැසුම්. ආයතනයේ පරිමාණය විශාල කරනකොට යන්ත්‍ර සූත්‍ර වලින් පිරිමැසුම් වෙනවා. මොනවද? ධාරිතාවය විශාල කිරීම නිසා හට ගන්න තාක්ෂණික පිරිමැසුම්. ඒ කියලා කියන්නේ අපි හිතමු හැඳි හදන්නේ අර නියනෙන් ගහලා තමයි හදන්නේ.
හැබැයි ආයතනයේ ප්‍රමාණය විශාල කරාන් පස්සේ ලොකු මැෂින් එකක් ගෙනත් හයි කරනවා අර හැන්දි හදනවා නම් හැන්දි හිල් ටික විද ගන්න. ඒකට දැන් නියනෙන් කර හිටපු එකට වඩා තාක්ෂණීය දියුණුව නිසා මහා පරිමාණ ධාරිතාවයේ පිරිමැසුමක් ආවා. ඒ ටික බලන්න මේ පිරිමැසුම් මොනවද කළමනාකාරීත්වයේ පිරිමැසුම් අලෙවිකරණයේ පිරිමැසුම් මූල්‍ය පරිමාණ පිරිමැසුම් අවදානම් කළමනාකරණ පිරිමැසුම් මේ ඔක්කොම පිරිමැසුම් නිසා මුලදී දිගු කාලීන පිරිවැය අඩු වෙලා පස්සේ වැඩි වෙනවා. අපි එක එක ගැන බලමු මේ දිගු කාලීන මුළු පිරිවැය හැසිරෙන්නේ කොහොමද? දිගු කාලීන මුළු පිරිවැය වක්‍රය සාමාන්‍යයෙන් ගොඩනගන්නේ අපි ඒක එච්චරම වැදගත් නැහැ. ඔයාලා දන්නවා කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය මෙහෙමයි. අපි හිතමු short run total cost 1 පළවෙනි එක. හරි නේද? තව ඊට පස්සේ අපි හිතමු Masalah mandina. විවාදක දැන් මේ කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍ර සියල්ලගේම අවම ලක්ෂය හරහා තමයි දිගු කාලීන මුළු පිරිවැය වක්‍රය ගමන් කරන්නේ. ඔන්න දිගු කාලීන මේ කියන්නේ long run total cost. හරිද? දිගු කාලීන කෙටි කාලීන මුළු පිරිවැය වක්‍රයන්ගේ අවම ලක්ෂයන් හරහා ගමන් කරන වක්‍රය තමයි අපි කියන්නේ දිගු කාලීන මුළු පිරිවැය වක්‍රය. ඒක ගොඩාක් වෙලාවට අපි එච්චර වැදගත් වෙන්නේ නැහැ. තව සුට්ටක් ඉස්සරහට යනකොට තමයි ඒක වැදගත්. අපි බලමු දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය කොහොමද වෙන්නේ කියලා. ඒක ඔයාලට වැදගත්. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය හැදෙන්නේ කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රවල එකතුවීම. දැන් කියවෙන්නේ කොහොමද ඒ කියන්නේ? අපි හිතමු මේ තියෙනවා කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය u හැඩයක් ගන්නවා හේතුවක් දැන් දන්නවා. අපි හිතමු short run average cost 1 ඊට පස්සේ short run average cost 2 ඊට පස්සේ short run 3 මේ කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය. කොහොම කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයන්ගේ අවම ලක්ෂයන් ටික එකතු කරලා අපි අඳිනවා long run total cost average cost. කෙටි කාලීන මුළු පිරිවැය වක්‍රයන් ටික එකතු කරලා අපි ඉස්සෙල්ලා ඇඳලා දිගු කාලීන මුළු පිරිවැය වක්‍රය. ඒ වගේම කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය හැඩය u හැඩයක් ඒ වගේ අවම ලක්ෂයන් ටික එකතු කරලා යා කරලා අඳින වක්‍රයට අපි කියනවා දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය. මේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය u හැඩයක් ගන්න. හේතුව තමයි මේ පල්ලෙහා බහින්නේ ආයතනයේ පරිමාණය විශාල කරපුවාම ඇතිවන පිරිමැසුම් නිසා පරිමාණානුකූල පිරිමැසුම් නිසා දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය මුලදී පහළ බහින. තවදුරටත් මේක ප්‍රසාරණය කරපුවාම ආයතනයේ
පරිමාණානුකූල නොපිරිමැසුම් ඇති වෙනවා. එහෙමනම් ඒ නොපිරිමැසුම් වුණාට ඇති වෙන නිසා ඊට පස්සේ සාමාන්‍ය පිරිවැය වක්‍රය ඉහළ නැගෙනවා. එහෙනම් දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ U හැඩයට මේක V හැඩයකුත් කියනවා U හැඩයකුත් කියනවා පතල පීරිසියක හැඩයකුත් කියනවා. මේ U හැඩයට හේතුව මුලදී පරිමාණානුකූල පිරිමැසුම් ක්‍රියාත්මක වීම නිසා පිරිවැය පහළ බහිනවා. පස්සේ පරිමාණානුකූල නොපිරිමැසුම් නිසා ඉහළ නැගෙනවා. ඔන්න තව ප්‍රශ්නයක් දෙනවා. පරිමාණානුකූල පිරිමැසුම් වලට උදාහරණයි පරිමාණානුකූල නොපිරිමැසුම් වලට උදාහරණයි ඔයාලා වගුවක් හදන්න ඕනේ. මේක මම ටිකක් දීලා තියෙනවා මොන අයිටම්ද කියලා. ඒ අයිටම්ට අයිති වෙන දේවල් මොනවද කියලා ඔයාලා වගුවක් හදන්න. පොතක් ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් කියවන්න වෙනවා. ඔක්කොම කියන්න බෑනේ. කියලා බලන්න මොනවද නොපිරිමැසුම් මොනවද පරිමාණානුකූල පිරිමැසුම්. එහෙනම් දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ හැඩය U හැඩයක්. ඒකට හේතුව මතක තියාගන්න පරිමාණානුකූල පිරිමැසුම් සහ පරිමාණානුකූල නොපිරිමැසුම්. ඊට පස්සේ දිගු කාලීන ආන්තික පිරිවැය වක්‍රය. එච්චර. ඊට පස්සේ අපි අර ප්‍රශ්නේ කතා කරමු. එතකොට පිරිවැය තව පිරිවැයට පොඩ්ඩක් කියව ගන්න පොතක් අරන් අපිට ලබන සතියේ පිරිවැය ගැන තව ටිකක් අපි කතා කරනවා. මේ පිරිවැය නෙමෙයි අපි ආයතනවල හැසිරීම ගැන කතා කරනවත් මේ පිරිවැය ඕනේ වෙනවා. ආන්තික පිරිවැය වක්‍රය කොහොමද ගමන් කරන්නේ? දිගු කාලීන ආන්තික පිරිවැය වක්‍රය අපරාධය අරක මැකුවේ නේද? හරි. ඒක අඳින හැටි බලා ගන්න. ඒක මේ ඔයාලට අර විභාගෙ ලියනකොට අඳින්න වුණොත් සමහර අය ඇඳලා තිබ්බයි නේ. මේ පෑන් ලියවෙනවද හින්දා ඔයාලට පේනවා මන් දන්නේ ආන්තික පිරිවැය. දැන් අර ඉස්සල්ලා එකම තමයි මෙහෙම අපි කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍ර ටිකට යා කරලා ඉස්සලා යනවා දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ඒකමයි නිය loan run average cost මේ U තියෙන කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍ර ඊට පස්සේ මේ තියෙන ආන්තික පිරිවැය ඊළඟ බුද්ධි මම දන්නේ කොහොමද කරන්නේ එකක් ලියන්න පේනවද ඔයාලට? මම දන්නේ පේන්නේ නැහැ මම ඇන්නා. හරිද? රතු පෑනින් තියෙන්නේ short run average cost. නිල් පෑනෙන් තියෙන short run marginal cost. මේ දිගේකින් තියෙන දිග කාලීන ඊට පස්සේ කරන්නේ මේ short run average cost එකයි දිගු කාලීන එහෙම නැත්නම් LAC එකයි දිගු කාලීන සාමාන්‍ය පිරිවැයක් වේයි කෙටි කාලීන සාමාන්‍ය පිරිවැයක් කියන ලක්ෂ්‍යය ඉඳලා පල්ලෙහාට රේඛාවක් අදිනවා මේ හැම එකකම මේක මෙතන දැන් එතකොට ඒ ලක්ෂ ටික යා කරපු එකයි කෙටි කාලීන ආන්තික පිරිවැය වක්‍රයයි කැපෙන තැන් ටික ගන්න. මේ තියෙන්නේ. මේක මෙතන, මේකෙදි මෙතන. මේකෙදි මෙතන, මේකෙදි මෙතන. අන්න ඒ ලක්ෂ ටික යා කරලා දැන් පෑන අඳින පෑන අඳිනවා අපි ආන්තික පිරිවැය වක්‍රය. ඒක තමයි loan run marginal cost එක.
මෙන්න මේ ලක්ෂයේදී මේ සියල්ලම එකිනෙකට සමානයි. දිගු කාලීන ආන්තික පිරිවැය සමානයි. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය සමානයි. කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය සමානයි. කෙටි කාලීන ආන්තික පිරිවැය සමානයි මේ කියන ලක්ෂයේදී. ඒ සියල්ලම එකිනෙකට හමු වෙනවා. එහෙමනම් දිගු කාලයේදී ආන්තික පිරිවැය වක්‍රයේ හැඩය ඒත් u හැඩයක් තමයි ගන්නෙ. ඒ ගැන විස්තර ටිකක් මම ඔයාලගේ ටියුට් එකේ තියෙනවා. ඒක චුට්ටක් පුතේ කියවා ගන්න කියන ගමන් අපි අර ප්‍රශ්නයකටත් යන් අපි ගොඩක් දේවල් එක වෙලාවෙ කරන්න ඕන. ඔයාලා ගන්න අර 11 වෙනි අභ්‍යාසය කියලා එකක් තියෙන්නේ. ඒක ගත්තද? ඒක ටක් ගාලා ගන්න. වෙලාව නැහැ ගොඩක් මේ එක දිගට ගොඩ වෙලා කතා කරන්න තමයි වෙනවද අපි ප්‍රශ්න එකක් හව දෙකක් අපි කරන්න බලමු. ගත්තද? පෑන් ලියවෙන්නේ නැහැ. හරි නේද? ගත්තද 11 වෙනි අභ්‍යාසය කියන එක පුතේ කියන්න ගත්තද අතට? ඔව්. ඔව්නේ නේද? හරි. අපි ප්‍රශ්නිකුත් කරමු. මොකද මේ ඔයාලට මේ දැන් මයික්‍රෝ ඉවර වෙන්නත් වෙනවා. දැන් විභාගෙ ඉක්ු වෙනවා. ඔක්කොම එකට යන්න. හැබැයි අර ඉරි ගහන ප්‍රශ්න ටිකකුත් කරන්න ඕනේ. මම ඒ ටිකකුත් මම දාන්න කියන්නම්. අපි මෙහෙදී ඉතින් ඔයාලා ඉරි ගහනවද නැද්ද කියලා මම දන්නේ නැහැනේ මෙහෙ ඉඳන්. නේද? හරි. හරි අපි බලමු මේකේ 6 වෙනි එක. අපි මේ වගේ එකක් මෙතන හැදුවා. විභාගෙට ආපු එකක් තියෙනවා. 16 වෙනි අභ්‍යාසෙත් තියෙනවා. ඒක ගෙදරදී කරන්න. මේ 11 වෙනි අභ්‍යාසයේ 6 වෙනි ගාන බලමු අපි. ඕකේ ලියන්න. ඊට පස්සේ EU එකේ තියෙනවා 10යි. දැන් පේනවා. 18යි 24යි 27යි. අනිත් දවසේ මේ සාමාන්‍ය මම එනකොට පෑන් ඕනේ. මම මොකද මේකෙන් නෙමෙයි කරන්නේ. 30යි 28යි. ඊට පස්සේ 20යි මේ වගුව මම ලියන්නේ ඔයාලා ලියා ගන්න. 26යි 54යි 56යි 60යි 60යි 56යි 40යි 72යි 108යි 112යි 120යි 120යි 112යි මේකේ 60යි 108යි 144යි 162යි 180යි 180යි 168යි කොහොමද තියෙන්නේ? දැන් පේනවනේ. ඔය පේන නියමෙට නේද? ඔව්. හරි. දැන් කියවන්න යට ටික මෙම පාරිභෝජකයාගේ වැය කළ හැකි ආදායම රුපියල් 73ක් වන අතර ඒවා පැත්තකින් පුතේ ලියා ගන්න විභාගෙදි. නැත්තම් ඔයාලට ගානේ ඒ ටික විස්තරේ දීපුවාම ඔයාලට අමතක වෙනවා එහෙම එකක් මේකේ නෑනේ කියලා. එහෙනම් මොකද්ද කියන්නේ? වැය කළ හැකි ආදායම. ඒකට අපි කියන්නේ M කියනවා disposable income කියන්නේ YD කියනවා. ඒ අනිත් සාරාර්ථක විදියයි. කීයද තියෙන්නේ? වැය කළ හැකි ආදායම 73යි. 73යි. උඩ ලියන්න ඔයාලට පේන්නේ නැති ඔයාලට ගානේ තියෙනවනේ. ඒ භාණ්ඩයේ මිල රුපියල් 1යි. ඒ භාණ්ඩයේ රුපියල් 1යි. B භාණ්ඩය රුපියල් 2යි C 4යි. B භාණ්ඩයේ රුපියල් 2යි C 4යි. ඔය ටික වෙනම ලියා ගන්න. දැන් මම ඕමම කරන්නේ ගාන. එතකොට හරි. D භාණ්ඩය 6යි. E කියලා එකක් තියෙනවනේ නේද? 6යි. හරිද? දැන් ඔයාලට විභාගෙට සමහරට මේ 4ක්ම ඉන්නේ නැහැ. මේ ලොකු වගුවක්ම ඉන්නේ නැහැ. භාණ්ඩ දෙකක් විතර මේ කෑල්ලක් එන්නේ. පොඩි ප්‍රමාණයක් එන්නේ. පේජි 6ක් විතර. නමුත් ඔයාලා මේ ගාන හදලා පුරුදු වෙලා තියන්න. එතකොට ඔයාලට ලොකු ගාන හදපුවාම පොඩි එක ඉතින් ඒ මන් නැහැනේ. පහුගිය පේපර්ස් භාණ්ඩ පොඩි කොටසක් අහන්නේ අපි. හරි. දැන් ඔය විස්තර ටික දීලා තියෙනවා. ඉහත තොරතුරු ඇසුරින් පාරිභෝජකයාගේ සමතුලිත භාණ්ඩ සංයෝගය නිර්ණය කරන්න. දැන් තමයි අතීත මතක සටහන් ඕන වෙන්නේ. මොන මතක සටහන්? මේක ගැන අතීත මතක සටහන්. හරිද? අනිත් අතීත මතක සටහන් කොරෝනා වලින් පස්සේ බැරිය.
දැන් අහන්නේ මම මේකේ අතීත මතක සටහන. දැන් මොකද්ද මේ පාරිභෝගිකයාගේ සමතුලිත භාණ්ඩ ප්‍රමාණය හොයන්න? සමතුලිත භාණ්ඩ සංයෝගය හොයන්න කොන්දේසි දෙක. එකක් කියන්න පුළුවන්. දෙකෙන් එකක් කියන්නේ කෝක හරි කමන්නේ. එකක් මොකද්ද වෙන්න ඕනේ? කොන්දේසි දෙකක් තියෙනවා. මේ පාඩම මොකේද? උපයෝගීතා පාඩම. TU කියලා total utility කියලා තියෙන්නේ. නේද? මොකද්ද පළවෙනි එක? පළවෙනි එක මොකද්ද? කවුරු හරි කියන්න මොකද්ද අපිට ඕනේ මේ නීති දෙකක් තියෙනවා. මොනවද කියන්න පුළුවන්? කියන්න පුළුවන්ද? මොනවද පළවෙනි එක? mu x බෙදීම px සමානයි mu ඒ අරකට මේකට අනුවම ලියුවොත් පේන්නේ නැද්ද ඔයාලට? පේන්නේ නැහැ නේද? අද ලෑල්ල පේන්නේ නැහැ. එහාට බලන්න පුදුත් දැන් පේනව නේද? හරි. මේකට අනුව මොකක්ද පළවෙනි එක? සාමාන්තික උපයෝගීතා මූලධර්මය. mu a බෙදීම pa සමාන වෙන්න ඕනේ mu b බෙදීම pb සමාන වෙන්න ඕනේ mu c බෙදීම pc සමාන වෙන්න ඕනේ mu d බෙදීම pd. පළවෙනි එක සාමාන්තික උපයෝගීතා මූලධර්මය මේක වෙන්න ඕනේ. ඊළඟ එක දෙවෙනි එක මොකද්ද? QA PA ධන QB PB ධන QC PC ධන QD PD සමාන හෝ කුඩා වෙන්න ඕනේ ආදාය. මතකද මේ දෙක? මතකයිද අපි ගානක් හැදුවා? ආයිතින් මේක හැදුවෙන් පස්සේ ගන්නවා. දැන් මේකේ මොනවද හොයන්න ඕනේ? පළවෙනි එක හොයන්න නම් මොනවද පුතේ අපි දැනගෙන ඉන්න ඕනේ නැත්තේ? මොනවද පළවෙනි එකේ තියෙන්නේ? ආන්තික උපයෝගීතාවයේ ඒ කියන භාණ්ඩේ බෙදන්න ඕනේ ඒ භාණ්ඩේ මිලේ. නේද? එහෙමනම් දැන් ආන්තික උපයෝගීතාවය මේකේ තියනවද? ආන්තික උපයෝගීතා අගයන් ටික තියෙනවද? ආන්තික උපයෝගීතා අගයන් ටික තියෙනවද? නැහැ. තියෙන්නේ මුළු උපයෝගීතාවය. TU තියෙන්නේ. එහෙනම් ආන්තික උපයෝගීතාවය හොයන්න ඕනේ අපි. mu a හොයන්න ඕනේ, mu b හොයන්න ඕනේ, mu c හොයන්න ඕනේ, mu d හොයන්න ඕනේ. කොහොමද ආන්තික උපයෝගීතාවය හොයන්නේ? marginal utility හොයන්නේ delta TU බෙදීම delta Q. හරිද? මතක නැතුව ඇති දැන් ඉතින් ආයේ විභාගයේ තියා මොනවා වුණා අපිට ඌව මතක නැහැ නේද? දැන් එහෙනම් මෙතන හොයන්න. මේකේ වෙනස මොකද? 1 1 1 1 1 1. එහෙනම් Q වල වෙනස යට එකමයි එන්නේ. එහෙනම් කිසි අවුලක් නැහැ. මම එදා ගන්නදී කිව්වා මේක දෙකෙන් දෙක එහෙම ගිහිල්ලා තිබ්බොත් ගැටලුවක් එනවා කියලා. දැන් මේකේ වෙනස කීයද? 8යි. මෙතන 6යි. හොයන්න. 3යි. මෙතන කීයද? 4යි. 3යි. බිංදුවයි. ඍණ 2යි. මේකේ 16යි 56යි 18යි ඊට පස්සේ 2යි 4යි වැරදි 54 56ද තියෙන්නේ ඉලක්කම වැරදිලාද ඔව් හරි නේද බලමු හදලා ඉලක්කම ටයිප් කරනකොට වැරදිලාද මන්ද මෙතන හරි බලමු බිංදුවයි 34යි මේක 32යි
102යි 36යි එතන 4යි එතන 8යි බිඳුවයි 8යි එතන 8යි 108යි කියලා කියන්නේ 40යි 48යි මෙතන 18යි 28යි 38යි 30යි 36යි 54යි 18යි 18යි බිඳුවයි 8යි 9යි 12යි රින් හරි නේද? හරිද? දැන් අපි මොනවද හොයාගත්තේ? එක જાතිය පෑනයි තියෙන්නේ දැන්. කොට ආයෙත් පොදු කරන්නේ. දැන් මේ හොයාගත්තේ MU ටික. හරි නේද? ඔයාලා ළඟ ළඟ නම් ලියාගෙන තියෙන්නේ එහා පැත්තේ රූලකින් ලියා ගන්න. හරි? දැන් MU ටික හරිද? MU ටික හොයාගත්තද ටක් ගාලා කියන්න පුතේ MU ටික හරිද? ආන්තික උපයෝගීතා ඉලක්කම් ටික හොයාගත්තද? ඕව හොයනසේ ඔව් නෑ දහන්න එපා නේද? ඔව් ඔව්. හරි එක්කෙනෙක් කිව්වා. කේන්ති යනවන ගාන හදන්නත් කියනවා ඔව්ද නැද්ද? නෑ පුතේ මට ඔයාලා ඩිස්කනෙක්ට් වෙලාද? ඔයාලා හොයන්න නැද්ද? හොයන්න බෑනේ ඒකයි මං අහන්නේ. කේන්ති ගන්න නෑනේ නේ. කේන්ති ගත්තා තමන්නේ මට පේන්නේ නෑනේ. දැන් පළවෙනි එක මොකද්ද? MU A බෙදීම PA. එහෙනම් දැන් මෙතන තව පේලියක් එනවා MU A බෙදීම PA. මෙතන MU B බෙදීම PB. මෙතන MU C බෙදීම PC. මෙතන MU D බෙදීම PD. තව පේලියක් එනවා. හරි? දැන් PA කීයද? PA වල අගේ කීයද? ඒවත් කියන්න. PA වල අගේ කීයද? PA කීයද? අසුප්නි කියන්න. PA කීයද? මේ සමහර අය කියනවා. එකයි right. හරි. අවධානයෙන් ඉන්න. නේ. එහෙනම් දැන් මොකද කරන්නේ? මේ 8 එකෙන් බෙදනවා. එහෙනම් 8මයි 8 6 3 3 බිඳුව ඍණ. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. B එකේ අගේ කීයද? B කියන්නේ රුපියල් 2යි. එහෙනම් ඒක දෙකෙන් බෙදනවා. 16 බෙදීම 2 8යි. 9යි 1යි 2යි බිඳුවයි ඍණ 2යි. හරි ලේසි. ටූටි ඉලක්කම්. C වල අගය 4යි. 4 වරක් 8යි. 9යි 1යි 2යි බිඳුවයි ඍණ 2යි. ඊට පස්සේ 6යි 6 වරකට 48යි 6 වරක් 8යි 6 වරක් 6යි 6 වරක් 3යි 3යි බිඳුවයි ඍණ 2යි. හරි පුතේ දැන් එහෙනම් MU බෙදීම PA MU බෙදීම PB MU C බෙදීම PC MU D බෙදීම PD හොයාගෙන ඉවරද? ඒ ටික හොයාගත්තා නේද? හරි ලේසි. අජු වගේ. නේද? ඒව නේද ඔක්කොමලා? හරි. ඔක්කොමලා හොයලා දී. දැන් ඒ හතර දෙනා සමානෙව හොයන්න ඕනේ. ඔය ඉන්නවද සමාන අය කොහේ? කෙනෙක්වත් නැද්ද? මට මෙතන මේ ඉලක්කම මට හිතුණා හැම වෙලාවද කියලා ඉලක්කම බෙහෙත මෙහෙට වෙලා. පළවෙනි පේලිය තියෙනවා නේද? මේ පළවෙනි එක තියෙනවා. ඒකක දෙකේ. ආය නෑ. තුන ඔක්කොගේම නෑනේ තුනක්. ඍණ දෙක. ඍණ දෙකක් තියෙනවා ඔක්කොගේ. ඍණද දානද ප්‍රශ්නයක් නෑ. බිඳුවක් තියෙනවා නේද? තියෙනවා නේද ටිකක්. ආය ආපු ඉලක්කම් හොඳයි. බිඳුව වුණත් කමක් නෑ සමාන නම්. දෙක සමානයි නෑ නේද? නෑ. හරි. දැන් ඔන්න එහෙනම් පළවෙනි කොන්දේසිය තෘප්ත වෙන අවස්ථා තුනක් තියෙනවා.
ඒකට අපි කිව්වා අවශ්‍ය කොන්දේසි එහෙම නැත්නම් පළමු ගණයේ කොන්දේසි. දැන් මතක නැහැ මෙලෝදියක්. නේ? කමක් නැහැ ඉතින් තරහක් නැහැ ඉතින් මොන්න මේ. හදන්නකෝ ඔයාලා හදනවා මම අර දිනේව හදන්නෙත් නැහැ ලියන්නෙත් නැහැ. ඉතින් මේවා එතකොට ආපහු අමතක වෙනවා. දැන් මම මේක කරෙත් ඔයාලාට හිතේ යකු මේක කරන්න වෙයි තමා කියලාවත් අඩු ගන්න හිතේනේ එතකොට. නේද? ඒ කියන කරන්න ඕන. දැන් මේක හොයන්න ඕනේ. QA PA ධන QB PB ධන QC PC ධන QD PD සමාන වෙන්න ඕනේ. සමාන හරි අඩු වෙන්න හරි ඕනේ. කීයටද? කීයටද සමාන වෙන්න ඕනේ? කියන්නේ කීයටද සමාන වෙන්න ඕනේ නැත්තේ? කීයටද සමාන වෙන්න ඕනේ? එහෙම එකක්වත් අහලා බලමු. කීයකටද සමාන වෙන්න ඕනේ? ඉලක්කම කීයද? රුපියල් කීයද සමාන වෙන්න ඕනේ? පුතේ කියන්න බලන්න. එක්කෙනෙක් නම් කිව්වද කොයි? right නියමයි. මම දන්නේ නැහැ ඔයාලා මොන මට්ටමේ ඉගෙනගෙන ඉන්න අයද කියලා. බැරි අයත් ඇති බැරි අය ඉන්නවා නම් කියන්න. මෙතන ආය නම් කරන්න බෑ. වෙනම මට උදව් කරන්න පුළුවන් මේ වෙන විදියක අහන්න මට ඊමේල් එකක්වත් දාලා 73යි. right. එහෙනම් දැන් 73 හරි. ඔන්න අපි 73. 73 සමාන වෙන්න ඕන. දැන් අපි බලමු. QA PA. QA කියන්නේ මේකට අදාළ දෙකයි. එහෙනම් දෙක වැඩි කිරීම 1. දෙක වැඩි කිරීම 1 ධන ඔක්කොම ප්‍රමාණ ටික දෙකමයි. එහෙනම් දෙක වැඩි කිරීම 2 ධන දෙක වැඩි කිරීම 4 ධන දෙක වැඩි කිරීම 6. බලන්න 73ට සමානද කියලා බලමු. කීයද? 2 ධන 4 ධන 8 ධන 24. 6යි 8යි 14යි 34යි 38යි. එහෙනම් 38 අසමානයි 73ට. එහෙනම් මේ සංයෝගය නෙවෙයි සමතුලිතය. හරිද? ඊළඟට 6 තියෙන්නේ මේකනේ. 6 තියෙන්නේ. එහෙනම් කොහොමද 6 වැඩි කිරීම 1 ධන 6 වැඩි කිරීම 2 ධන 6 වැඩි කිරීම 4 ධන 6 වැඩි කිරීම 6 සමානයිද 70. බලමු. 6 ධන 12 ධන 24 ධන 36. කීයද? 6යි 2යි 8යි 4යි 12යි 6යි 18න් 8 දැම්ම එකක් ඉතුරුයි 2යි 4යි 7යි 78යි. එහෙනම් ඒක අසමාන. දැන් එතනින් එහා මේකට යන්න ඕනේ නැහැ. මේක අනිවාර්යයෙන් ඊට වඩා වැඩිනේ. එහෙනම් ඒක නෙවෙයි. දැන් ප්‍රශ්නයක් එනවා. දැන් මෙයාත් සමාන නැහැ 73ට. මෙයාත් සමාන. මෙයා 38යි මෙයා 78යි 73. දැන් ඔයාලා කියන්නේ මේ A කියන සංයෝගයේද සමතුලිත සංයෝගය B කියන සංයෝගයේද? A කියන්නේ රතු පාටින් තියෙන එක B කියන්නේ කළු පාටින් තියෙන එක. මට කියන්නේ A සංයෝගයේද සමතුලිත B සංයෝගයේද සමතුලිත? මොකද්ද සමතුලිත සංයෝගය? කියන්න බෑ. හොඳ ළමයි නම් කියයි. නිකන් නෝටි නම් කියන්නේ නැහැ කට්ටිය. Aද B දහන්නේ ආ වෙන වෙනම වරන් ලියන්න එපා. බිංදුව ලියන්න මොකද? මේ යට තවනේ. Aද Bද කියලා කියන්නේ. දෙකම අසමානයි. හැබැයි සමතුලිත සංයෝගයක් තියෙන්න එපා. Aද Bද C කියලා එකක් දාන්නම්කෝ දෙකම නෙමෙයි. දෙකම නෙමෙයි. C කියන්නේ දෙකම නෙමෙයි. දැන් මට කියන්නේ Aද Bද Cද? අකුරු රිදෙනවා C. ඒක තමයි. දැන් මේ අකුරු දුන්න නැත්නම් කවුරුද උත්තරයක් කියන්නේ නැහැ නේ. ඒක මට වැරදිලා කියන්නේ. ඔක්කොමලා C. ඒත් නෑ Bත් නෑ. ඒත් නෑ Bත් නෑද? තුන් දෙනා උත්තර දෙන්නේ. දැන් අනිත් කට්ටිය නිදිද දන්නේ නැහැ. බයි කන්න ගිහිල්ලා වෙන්නේ නැද්ද නේ? බයි කාලා බෑ දැන්
ඔක්කොමලා 100ද කියන්නේ? වෙන උත්තරයක් තියෙන කිසිම කෙනෙක් නැද්ද? තුන් දෙනා ඉන්නේ තුන් දෙනාම 100. දැන් OIC තමයි කියන්න වෙන්නේ මට. මේකේ තමන් කිව්වා. මේ ගාන අර පාඩම කරන වෙලාවේ කරපු ගානේදී මං කිව්වා පුතේ. දැන් මතක නැහැ. එදා අපි හිටියේ නැහැ කියයි. ඒකනේ. අදත් ඉන්නේ තුන් දෙනයිනේ අනිත් කට්ටියට උත්තරයක් නැහැ නේ 21ක් හිටියද. කියන්නකෝ බලන්න උත්තරය මොකක්ද? හරි. එහෙනම් අද මතක තියාගන්න සමතුලිතයක් නෑ නෙමෙයි. සමතුලිතයක් තියෙනවා. ඒ සමතුලිතය තමයි ඒ. එහෙනම් ඒ කියන සමතුලිතයේදී භාණ්ඩ මිල දීලා ගන්න කොහොමද? බෝඩ් එකක් ඉදමදි දැන්. මේ මන් දන්නේ. යටින්ම ලියන්න. කොහොමද? මේ දෙකයි. ඒකක දෙකයි. එහෙනම් A කියන භාණ්ඩයෙන් ඒකක 2යි, B කියන භාණ්ඩයෙන් ඒකක 2යි, C කියන භාණ්ඩයෙන් ඒකක 2යි, D කියන භාණ්ඩයෙන් ඒකක 2යි ආදී වශයෙන් අරන් තමයි පාරිභෝගිකයා සමතුලිතයටපත් වෙන්නේ. එහෙනම් මේ රුපියල් 73ක් දීලා ඔයාලට කඩේට ගියොත් ගන්න වෙන්නේ A කියන්නේ පොත් නම් පොත් 2යි, B කියන්නේ කලිසම් නම් කලිසම් 2යි, C කියන්නේ 60 නම් 62යි, D කියන්නේ සපත්තු නම් සපත්තු 2යි. එහෙනම් පොත් 2යි කලිසම් 2යි 62යි සපත්තු 2යි අරන් පාරිභෝගිකයා සමතුලිතයටපත් වෙනවා. යා උඹ මාර කතාවක් නේ කියන්නේ. දැන් එහෙම හිතනවා. ඇයි යන්නේ 38ක් තියන තව කොච්චර ඉතුරුද? 73 තියෙන 78 එක ගන්න පුළුවන්. ගන්න පුළුවන්ද? ගන්න බෑ. ඇයි? මෙතන අපි කියන්නේ සමාන හෝ කුඩා වෙන්න. මේ සමාන හෝ කුඩා වෙන්න අනිත්. ඔව් සමාන හෝ කුඩා වෙන්න. මේ පැත්තනේ. මෙයා විශාල වෙන්න බෑ. මෙයා කුඩා වෙන්න. ඇයි විශාල වෙන්න බැරි? මෙතන රුපියල් 3යි තව අඩු වුණත් ඒ තුන ළඟ නැහැනේ. එතකොට එයාට ගන්න බෑ. එහෙනම් 38ක් තියෙනවා 73 තුල. එහෙනම් එයාට ගන්න වෙන්නේ හොඳට මතක තියාගන්න මේ අවස්ථාව. විභාග වලට බොහෝ විට එන්න පුළුවන් මොකක්ද අවස්ථාව? සමතුලිතයට ආසන්න අවමාගය තමයි සමතුලිත අවස්ථාව වෙන්නේ. දැන් ඔයාලට මෙහෙම හිතමු 73ට ළඟටම එනවා. හැබැයි අසමානයි 70 අපි හිතමු 70 හැබැයි තව එකක් එනවා 74 73ට අසමාන. දැන් මෙයාට වඩා මෙයා ළඟයි 73 74 නේ. ඒත් හැබැයි සමතුලිත වෙන්නේ මෙතන. අරත් අතෙන් යන්න බෑ. ඒකින්ද හොඳට මතක තියාගන්න සමතුලිත සංයෝගය වෙන්නේ වැය කළ හැකි ආදායමට ආසන්න අවමාගය. ආසන්න වැඩිම 7 රුපියලක්වත් යන්න බෑ. ඔයාලගේ ජාතියේ පාරිභෝගිකයෝ නෙමෙයි මේ. ඒ කියන්නේ ණය වෙලා පියදම් කරන්නේ. අතේ තියෙන ඒවෙන් තමයි ගොඩ දාගන්න බලන්න. තේරුණාද ඒක? එහෙමනම් මේ පාරිභෝගිකයා සමතුලිත වෙන්නේ මෙන්න මේ භාණ්ඩ ඒකක දෙක බැගින් ලබාගෙන මේ 38. හරිද? දැන් නම් කියලාත් නෑ පුතේ. දෙවෙනි කොටස. මේක නම් හදන්නත් බෑ. ඒක හදන්නේ නෑ මම. අනිකුත් සාධක ස්ථාවරව තිබියදී වැය කළ හැකි ආදායම රුපියල් 46 දක්වා අඩු වූ විට සමතුලිත භාණ්ඩ සංයෝගය කෙසේ වෙනස් වේද? 46 දක්වා අඩු වෙනවා. ඔන්න බලන්න ඉතින් ඔයාලට දැන් මේක ලොකු දෙයක් නෑනේ. 46 දක්වා අඩු වෙනවා. හැබැයි උඩ එක ඊට එහා එකක් තියෙනවද නෑ අඩු මේකෙන් තමයි අපි අරන් තියෙන්නේ. එහෙනම් සමතුලිතය වෙනස් වෙන්නේ නෑ. 46 දක්වා ආදායම අඩු වුණත් 38 සංයෝගය ගන්න පුළුවන්. ඒත් මේකමයි සමතුලිත අවස්ථාව. ඒක හොඳට මතක තියාගන්න. අනිකුත් සාධක ස්ථාවරව තිබී දී භාණ්ඩයේ මිල රුපියල් 8 දක්වා වැඩිවීම සහ වැය කළ හැකි ආදායම 38 දක්වා අඩු වූ විට පාරිභෝගික සමතුලිතය වෙනස් වන ආකාරය නිර්ණය කරන්න. ඒක ටිකක් හදන්න වෙනවා. දැන් මේක 8 වෙනවා. නේද? දැන් D මොකද 8යි. එතකොට 8 වරක් 6 22යි 4.5යි මෙහෙම එනවනේ. ඔයාලට ගෙදර ඉඳලා ගන්න එක දෙන්නේ.
දැන් එහෙමනම් D වලගේ පේන්නේ නැහැ මම හැමත D වලට දැන්. දැන් මොකද කරන්නේ D පේලියේ mu බෙදීම PD කියන එක දැන් වෙන්නේ PD ඉස්සලා තිබ්බ 6යි දැන් 8. දැන් 8ෙන් බෙදලා වෙනම තීරුවක් එහා පැත්තේ හදා ගන්නවා. තේරුණාද කියන එක? එහා පැත්තේ වෙනම තීරුවක් හදා ගන්න. ඒ තීරුව හදාගෙන දැන් මේ ටික වෙනස් වෙන්නේ නැහනේ. දැන් ඊට පස්සේ සමාන තීරු ටික කොහොම යා කරා. හරිද? සමාන තීරු ටික යා කළා. දැන් ආපහු මේ කන්ඩිෂන් මේක තමයි පළවෙනි කොන්දේසිය. ඊට පස්සේ මේකට ආදේශ කරලා බලන්න 38ට සමාන වෙන්නේ සෝ ආසන්න අවම අගය මොන සංයෝගයෙන්ද සමතුලිත වෙලා තියෙන්නේ කියන එක. පුළුවන් දෙයක් කරන්න එදිරිදි කරන්න දෙන්නේ. ඒක කරන්න පුළුවන් පුතේ ඔයාලට. ඒ ගානේ ඉතුරු කොටස හදන්න පුළුවන් නේද? කියන්න පුළුවන් බෑයිද කියලා ආයේ මකන්න හරි මකලා හදන්නවත්. ඔයාලට ගෙදරදී හදන්න පුළුවන් නේද පුතේ ඉතුරු කොටස? කියන්න ඒ අන්තිම කෑල්ල හදන්න පුළුවන් නේද? ඇයි යන්නේ තේරමලා ගෙදර ගිහිල්ලා? යන්න දෙයක් නැහැ ගෙදර ඉන්නේ. right පුළුවන්. ඒක පුළුවන්. හොඳයි ඔයාලා. හරි. ඊට පස්සේ ඒකේ උඩ ටිකක් ලියන්න. මම දන්නේ නැහැ මම කියනවා ඔයාලා කරනවද මම දන්නේ නැහැ. අනිත් එක තමයි 16 කියන අභ්‍යාසය ඔයාලගේ පහුගිය ප්‍රශ්න පත්‍රයක තිබ්බ එකක්. ඒවා හදලා තියාගන්න මම පුළුවන් වෙච්ච වෙලාවට කතා කරන්න. මම දන්නේ නැහැ වෙලාවල් තියෙයිද කියලා. වෙලාව තියෙන විදිහට. ඊළඟට මේ අභ්‍යාසය මෙන්න මේවා කාලීනව අනිවාර්යයෙන්ම එනවා පුතේ. ඒකින්ද හදන් ලියන්න මේ COVID-19 වසංගතය ගැන ඉගග ගැන මේක ඔයාලගේ විභාගයේ පස්වෙනි ප්‍රශ්නෙට බොහෝ දුරට එන්නේ කාලීන ප්‍රශ්නයක්. ප්‍රශ්න කොටස් ටිකක්. ඒකින්ද ඒ ටික ලියන්න ලියලා ඔයාලා ඉංග්‍රීසියෙන් හරි කමක් නැහැ, සිංහලෙන් හරි කමක් නැහැ, සිංග්ලිෂ් වලින් හරි කමක් නැහැ. ඒක නම් කියවන්න අමාරුයි මට ඔයාලා ඉංග්‍රීසියෙන් සිංහල විදිහට ලිව්වොත්. මෙහෙම කරන්න පුතේ. ඔයාලා ටයිප් කරන්න එපා, ලියන්න. ලියලා එක්ක මට WhatsApp කරන්න. එහෙම නැත්නම් මේල් කරන්න ස්කෑන් කරලා. ඔයාලට ෆොටෝ එකක් අරන් මේල් එකට ඇටච් කරලා එවන්න පුළුවන්. එහෙම කරලා එවන්න මේ අඩු ගන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි. ඔය සෑම පන්තියකම එක්කෙනෙක් දෙන්නෙක් මේවා ලියලා ඉගෙන ගන්න ළමයි ඉන්නවා. අනිත් අය නැතුව නෙමෙයි. ඒ නාට ඒ කීප දිනකට හරි වමනාව තියෙනවා මේවා ලියලා ඒ මොන විදිහට එව්වත් කමක් නැහැ. එවන්න මම බලලා පන්තියේදී හරි තියෙන දුර්වලතා ටික කියන්න. එහෙනම් අපි ඔතනින් නවත්තමු. මේක ගැටලුවක් නැහැ නේද? ඉතුරු කොටස හදන්න සහ මේ දීපු ප්‍රශ්න ටික ලියන්න අපි ඔතනින් නවත්තමු එහෙනම් නේ. ප්‍රශ්න නැහැනේ. right